හරි ආයුබෝවන් ආදරණීය දූ පුතේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරන මුලින්ම ඔයාලට මුලින්ම මම වැදගත් කාරණා ටිකක් පොඩ්ඩක් මතක් කරන්නම්. මේ අවිස්සාවේලේ සමාධි ආයතනයේ අපේ සමන් ජයසිංහ සර් පුංචි ආරාධනාවක් කරා ඔයගොල්ලන්ගේ ඒ ආයතනයේ මගින් ක්‍රියාත්මක කරන helpers for child කියන පදනමක් යටතේ මෙන්න මේ ඉතුරු මාස දෙක මේ වසරේ මේ මාසේ සහ දෙසැම්බර් මාසය තුල නොමිලේ ඔයගොල්ලන්ගේ මුල් පාඩමේ සිට පුනරීක්ෂණ පන්ති කිහිපයක් පැවැත්වන්න කියලා මට ආරාධනා කරනවා. රයිට්. එතකොට මේ වැඩසටහන පුතේ මුලින්ම කියනවා නොමිලේ යන්න. හරිද? නොමිලේ යන වැඩසටහනක් ඔයගොල්ලන්ට පළවෙනි පාඩමේ සිට අවසාන පාඩම දක්වා අපි ප්ලෑන් කරලා තියෙනවා. දවසකට පාඩම් දෙකක් විතර පුනරීක්ෂණයක්. ඒ කියන්නේ ප්‍රධාන කරුණු ටික මතක් කරලා දීලා පාඩම ගන්න එක නෙවෙයි ඇත්තටම නේද? පුනරීක්ෂණයක් කියන්නේ ප්‍රධාන කරුණු ටික මතක් කරලා ගණන් කිහිපයක් සාකච්ඡා කරනවා. දැන් අද දවසේ මම ඔයගොල්ලන්ට කිසිම නිබන්ධනයක් මුකුත්ම දීලා නැහැ. ඒතර අද මම කරන්නේ මම දෙන ගණන් ටිකක් සාකච්ඡා කරන. ඉස්සරහට අපි ඔයගොල්ලන්ට group එකට PDF දාන්නම්. ඒවත් එක අපි ඉස්සරහට වැඩි කරගෙන යමු පුතේ. ওই කාරණාව තමයි කියන්න ඕනි. එතකොට අද දවසේ පුතේ අපි දන්නවා 9 වසරේ ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩම සහ බලමු කාලයත් එක්ක පාඩම් දෙකක්වත් සාකච්ඡා කරගන්න පුළුවන්ද කියලා. පළවෙනි දවසේ නිසා ලොකු වෙලාවක් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ මූලික දැනුවත් කිරීම තමයි අද දවසේ කරන්නේ. අපි ඉස්සරහට දින දාගෙන මේ පුනරීක්ෂණය සම්පූර්ණ පුතේ මේ වසර ඉවර වෙනකන් ඔයගොල්ලන් මේ පුනරීක්ෂණ වැඩසටහන නොමිලේ යන්න. රයිට් නොමිලේ යන්න. ඒ නිසා ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අද දවසේ පළවෙනි දවසේ ඒකට ඔයාලා යාළුවන්ට කියන්න පුළුවන්. මේ වගේ ඕන කෙනෙක්ව දැනුවත් කරන්න පුළුවන් මේකට සම්බන්ධ වෙන්න කියලා WhatsApp නම්බරේ එවුවහම ඒගොල්ලෝ ওই group එකට ඇඩ් කරයි. හරි. එතකොට මේකේ ඉන්නේ පුතේ අලුත්ම කට්ටිය. කියන්නේ මම ඔයගොල්ලෝ මාව අඳුරන්නේ නැතුව සමහරට දැකලා ඇති. මගේ වෙනම ක්ලාසස් යනවා. ඒ ගැන මම මෙතන කියන්නේ නැහැ. එහෙම යන කට්ටියක් නෙවෙයි. ඔයගොල්ලෝ අලුතින්ම අර කෝල් කරලා ඔයගොල්ලන්ගේ කන්ටැක්ට්ස් අරන් තියෙන ආයතනෙන් ඒගොල්ලෝ අර මොකක්ද අපි කියන්නේ සමාජ සත්කාරයක් විදිහට කරන වැඩක්. හරිනේ. ඒ නිසා මේ helpers for children වැඩසටහනට සම්බන්ධ වෙච්ච හැමෝම ඔයගොල්ලෝ මුලින්ම නැවත වරක් ඉතින් පිළිගන්නවා. හොඳයි පුතේ එහෙනම් අපි වැඩසටහනට යමු. මේකයි වෙන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා වගේ මුල් පාඩමේ සිට පුනරීක්ෂණ සම්මන්ත්‍රණයක් කියලා දාලා තිබ්බ නේද? රයිට්. එහෙනම් මම ගැනත් පොඩ්ඩක් කියන්න මම දන්නේ නැති අය. මගේ නම ඩිල්ෂාන් සර්. ඒතකොට මම ඉස්කෝලේ එක සේවය කරන සහ ටියුෂන් කරන සර් කෙනෙක්. ඒතකොට මගේ පාසල් එක මම වැඩ කරනවා ගමන් තමයි. එතකොට ඊළඟ කාරණා තමයි පුතේ මම ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම පාසලේ සහ ඊළඟට ක්ලාසස් කරනවා. හරිනේ. ඔය ටික මම ගැන ඇති. එතකොට අපි ඉස්සරහට ඔයගොල්ලෝ ටික අඳුනගමු ඉන්න කට්ටිය. දැනට අපි වැඩේට යමු. හරි. එහෙනම් පුතේ අපි පොඩ්ඩක් පළවෙනි පාඩමට හැරෙමු. ඒ කියන්නේ පළවෙනි පාඩම ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ සිලබස් එකේ පාඩම් 28ක් තියෙනවා. ඒතර පුතේ අපි අවසර දෙකෙන් බෙදමුකෝ පොඩ්ඩක් බලන්න. එතකොට 14ක් වගේ එනවා. දවස් 14ක් විතර කරන්න වෙනවා පාඩම් දෙක ගානේ කරමු. අපි අද දවසේ බලමු සම්බන්ධ වෙච්ච කට්ටියත් අඩුයි තාම දැනුවත් වීම නැතුව ඇති හරියට. ඉතින් අද දවසේ අපි බලමු එක පාඩමක්ද දෙකක්ද කරන්න කියන එක වෙලාවත් එක්ක සාමාන්‍යයෙන් අපි දවස් 14ක් විතර මේ මාස දෙක ඇතුළත යොදා ගන්න බලාපොරොත්තු වෙනවා මේ පාඩම් 28 කතා කරන්න. එතකොට පුතේ කතා කරනවා කියන එක පුනරීක්ෂණයක්. තීර ටික මතක් කරලා ගණන් කීපයක් හදලා ඔයාලට මතක් කරලා දෙනවා. එතකොට සමහර වෙලාවට ආවට පුතේ ඔබ කොහේ හරි පන්තියකින් නැත්තම් පාසලෙන් මේ ටික ඉගෙනගෙන ඇති. සමහර වෙලාවට කොරෝනා හින්දා ඉගෙන ගන්න බැරි වෙච්ච පාඩම් ඇති. මග ඇරිච්ච පාඩම් ඇති. මේ පාඩම් වලදී ඕගොල්ලන්ට try කරන්න මේ රිවිෂන් එකේදී පුනරීක්ෂණයේදී තියරි ටික පොඩ්ඩක් මතක් කරලා ඉන්නවනේ මම. අන්න ඒ වෙලේ අල්ල ගන්න බලන්න. එහෙමත් තේරුනේ නැත්තම් මගේ නම්බර් එකට කතා කරලා පොඩ්ඩක් මේ පාඩම් වල විස්තර අහගන්න ඕගොල්ලන්ට හැකියාව තියෙනවා. right. ඊටන් කාරණා තමයි මම රෙකෝඩ් එකක් දාලා තියෙන්නේ පුතේ මේකේ. කාට හරි සිග්නල් ප්‍රශ්න ඇවිල්ලා එනවා යනවා වගේ වුණොත් එහෙම වෙනවා නේද? වැස්ස තියෙනවා සමහර ලාවට රැට සිග්නල් ගැටලු වෙනවා. කරන්ට් එක යනවා. ඒ වගේ හින්දා රෙකෝඩ් එක දාලා තියෙන්නේ. රෙකෝඩ් එක අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් මම group එකට කෙලින්ම දාන්නේ නැහැ පුතේ. ඕගොල්ලෝ මට කතා කරලා private එකේ ඉල්ල ගන්න වෙනවා ඒක. මොකද හේතුව මේක අපි class එක record කරන එකක් අනම්මන සද්ද තියෙනවා. ඒ නිසා මම එහෙම අර පොදුවේ හැමෝටම බලන්න දාන්නේ අවශ්‍ය කෙනෙක්ට විතරයි දාන්නේ. මොකද මේක publish කරන්න හොඳ තරම් එකක් නෙවෙයි නේ. ඇයි හේතුව? ඔයාලගේ සද්දබද්ද ඇහෙනවා. ඔයාලා ප්‍රශ්න අහනවා තියෙනවා. ඊට පස්සේ මෙහි සද්දබද්ද එකත් එක්ක හොඳ හැමෝටම බලන්න පුළුවන් තත්ත්වයකින් මේක රෙකෝඩින් එක එන්නේ නැති නිසා මම මේ වැඩේ කරන්නේ. හරි. එහෙනම් පුතේ අපි මේ වැඩේට යමු. ඔන්නවා මූලික දැනුවත් කිරීම ටික කළා අපේ ගණිතයේ විෂය සම්බන්ධව. හරි. පුතේ අපේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා. නේද? මතකයි ඔය පාඩම? මම මේට ආව විතරයි එකපාරට 8 ඉඳන් කරකලා තෑරියා වගේ මාර පාඩමක් තිබ්බේ නේද? සංඛ්‍යා රටා. පුතේ මුලින්ම කියන්න ඕනේ මම මේකෙදි කරන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය කරුණු ඩෝන් ගාලා මතක් කරලා දෙන එක තමයි. අවශ්‍ය කරුණු ටික මතක් කරා ගණන් හැදුවා. එතකොට ගොඩ. right.
සංඛ්‍යා රටා පුතේ සංඛ්‍යා රටා කියන එක සංඛ්‍යා ටිකක් මොනවා හරි යම්කිසි අපිට අඳුර ගන්න පුළුවන් මොකක් හරි ක්‍රමවේදයකට සකස් කරලා දෙනවා අපි කියනවා සංඛ්‍යා රටාවක් කියලා. සංඛ්‍යා ටිකක් ක්‍රම ආදාලා ලියලා දෙනවා මොකක් හරි එතන තියෙනවා ඊළඟට තියෙන පද අඳුන ගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට අපි කියනවා රටාවක් කියලා. මම මේ හැම එකටම නෝට් දෙන්නේ නැහැ පුතේ. මොකද රිවිෂන් එකක් නිසා සාමාන්‍ය ක්ලාස් එකක ගුණා නම් මෙහෙම නෙවෙයි හොඳට පැහැදිලි කරලා නෝට් එක දීලා එහෙමයි යන්නේ. නමුත් මෙතන වෙන්නේ පුනරීක්ෂණයක් විදිහට පාඩම් නැත්තම් අපිට දවසකට පාඩම් දෙක තුනක් කරන්න බෑනේ. හරි. එහෙනම් පුතේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොන වගේ එකක්ද? සංඛ්‍යා ටිකක් මොකක් හරි ක්‍රමවේදයකට අනුපිළිවෙලකට සකස් කරලා තියෙනවා. ඒක දැක්කම අපි සංඛ්‍යා රටාවේ සංඛ්‍යා ටිකක් දැක්කම ඊළඟට තියෙන සංඛ්‍යා කියන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. එතකොට රටාවක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ ඊළඟ කාරණාව තමයි සංඛ්‍යා රටාව වලට අපි තව නමක් කියනවා. සංඛ්‍යා අනුක්‍රම කියලා. මොකද්ද? අනුක්‍රම. සංඛ්‍යා අනුක්‍රම. මේ වචන දෙකෙන් පුතේ එකම අදහසක් තියෙනවා. ගණිතයේදී පොඩ්ඩක් ලස්සන කරලා දිනවා අනුක්‍රම කියලා වචනයක් දාලා. සංඛ්‍යා රටා, සංඛ්‍යා අනුක්‍රම. එහෙනම් ඔයා අනුක්‍රම කියලා දකින්නෙත් සංඛ්‍යා රටාවම තමයි. අනුක්‍රම. right. එහෙනම් පුතේ අපි මේ පාඩමේදී විවිධ සංඛ්‍යා රටා තියෙනවනේ. නේද? විවිධ සංඛ්‍යා රටා තියෙන්න පුළුවන්. නමුත් මේ පාඩමේදී අපි කතා කරන්නේ එක්තරා විශේෂ සංඛ්‍යා රටාවක් සංඛ්‍යා රටා ටිකක් පිළිබඳව. ඔයාලට ඒක පැහැදිලි වෙයි. කොච්චර සංඛ්‍යා රටා තිබුණත් අපි කතා කරන්නේ එක ජාතියක සංඛ්‍යා රටාවක් වර්ග පිළිබඳව මේ පාඩමේදී. හරි. මම උදාහරණයක් ගත්තා පුතේ මේ 2 4 6 8 10 12. ඇත්තම කිව්වොත් අපි මෙන්න මේ මොඩල් එකේ සංඛ්‍යා රටා පිළිබඳව තමයි පුතේ මේ පාඩමේදී කතා කරලා තියෙන්නේ. මොකද්ද මේ මොඩල් එකේ තියෙන විශේෂත්වය බලන්නකෝ. මේ මොඩල් එකේ තියෙන විශේෂත්වය තමයි පුතේ මේක ඊළඟ කාරණාව. සියලු කාරණා මම එක ගානකින් පැහැදිලි කරනවා. පුතේ මේ සංඛ්‍යා රටාවේ මේ බලන්න 1 2 3 4 5 6යි. සංඛ්‍යා 6ක් මම ලියලා තියෙනවා. ඊට පස්සේ මම ක්‍රමාවක් දාලා 33ක් දාලා තියෙනවා. මේකේ අදහස පුතේ තව එහාට පද තියෙනවා කියන එක. 33ක් දානවා කියන්නේ තව එහාට පද තියෙනවා. හරි. ඊළඟට පද කියන එක හඳුන්වලා දෙන්න එපා. පුතේ සංඛ්‍යා රටාවේ මේ ලියන සංඛ්‍යා අපි කියනවා පද කියලා. එහෙනම් මෙයා පළවෙනි පදේ, මේක දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, පස්වෙනි පදේ, පහවෙනි පදේ කීගේ පදේ කියලා කියන්නේ සංඛ්‍යාවේ රටාවේ තියෙන සංඛ්‍යාවක්. එහෙනම් පළවෙනියට තියෙන සංඛ්‍යාව පළවෙනි පදේ වෙනවා. හරි. එහෙනම් ඔන්න පදේ කියන එකක් දාන්න. බලන්න පුතේ මේකෙදි රටාව හඳුන ගන්නකො. දෙක පළවෙනි පදේ පුතේ දෙකක් එකතු වෙලා තමයි ඊළඟ පදේ හැදිලා තියෙන්නේ. උන හතරයි. මේකට නැවත දෙකක් එකතු වෙලා මේක හැදිලා. මේකට නැවත දෙකක් එකතු වෙලා මේක හැදිලා. ආයේ 8ට දෙකක් එකතු වෙලා තමයි 10 හැදිලා තියෙන්නේ. 10ට දෙකක් එකතු වෙලා 12 හැදිලා. right? 12 හැදිලා. ආයේ 12ට දෙකක් එකතු වෙලා තමයි පුතේ කීයේ හැදින්නේ 14. ඒ වගේ ඔයාලට ඊළඟට දෙන පද කියන්න පුළුවන්. ඔන්න ඔය මොඩල් එකේ ගණන් ගැන තමයි පුතේ අපි මේ පාඩමේදී කතා කරන්නේ. මොන මොඩල් එකේද? එකම අගයක් එකතු වෙවි හරි අඩු වෙවි හරි යන ගණන්. මේ මොඩල් එකේ ගණන් ගැන විතරයි, මේ මොඩල් එකේ සංඛ්‍යා රටා ගැන විතරයි, මේ මොඩල් එකේ සංඛ්‍යා අනුක්‍රමන ගැන විතරයි අපි කතා කරන්නේ. right? එහෙනම් මෙන්න මේ එකතු වෙන අගයට පුතේ නැත්නම් අඩු වෙන අගයට අපි කියනවා මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය කියලා. මොකද්ද? පොදු අන්තරය. එහෙනම් මේකේ පොදු අන්තරය ගත්තොත් පුතේ ධන දෙකයි. ඇයි මේ දෙක එකතු වෙවි යනවා? සමහර ඒවාක ඍණ උත්තර එන්න පුළුවන්. අපි ඒවා ගණන් වලදී බලමු. එහෙනම් අපි කතා කරන්නේ මේ මොඩල් එකේ ගණන් ගැන. මේ එකතු වෙන අගයට අපි කියනවා පොදු අන්තරය කියලා. හරි. ඒ කියන්නේ පුතේ පළමු පදයට හැර ඊළඟට එන සෑම පදයක්ම පෙර පදයට නියත අගයක් එකතු වීමෙන් සැදෙන සංඛ්‍යා රටා ගැන විතරයි අපි මේ පාඩමේ කතා කරන්නේ. මොකද මම කිව්වේ පළමු පදයේ හැර ඊට පසු වෙන සෑම පදයකටම පදයක්ම පෙර පදයට යම්කිසි අගයක් නියත අගයක් එකතු වීමෙන් සෑදෙන සංඛ්‍යා රටාවලට අපි මෙන්න මේ මොඩල් එකේ ඒවා තියෙනවා. එතකොට මේ නියත අගයට අපි කියනවා පොදු අන්තරය. හරි. ඊට පස්සේ පුතේ මම මතක් කරනවා පොදු අන්තරය හොයන ක්‍රමය. ඔන්න බලන්න පොදු අන්තරය අපිට මෙහෙම හොයන්න පුළුවන්. පොදු අන්තරය සමානයි කොහොමද? පළමු පදය හැර ඕනෑම පදයක්. පළමු පදේ හැර ඕනෑම පදයක් ඒකෙන් අඩු කරන්න ඕනේ පුතේ ඊට පෙර පදේ. ඔන්න ඔය තියරි ටික තමයි අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ ටික. ඊට පෙර පදේ. පොදු අන්තරය හොයන්න පුළුවන් මේ මොඩල් එකේ සංඛ්‍යා රටාව. සංඛ්‍යා රටාව. ඔන්න මම මූලික ටික මතක් කරා. එහෙනම් පුතේ අපි ටක් ගාලා පුංචි නෝට් එකකුත් දාගමු.
ලියා ගන්න සංඛ්‍යා රටා කියලා. ප්‍රධාන මාතෘකාව සංඛ්‍යා රටා. ගණන් ඇදීම තමයි ප්‍රධාන වශයෙන් මේකෙදි කරන්නේ. සංඛ්‍යා රටා. ඊට පස්සේ පුතේ අපි දාගමු මෙන්න මේ සංඛ්‍යා රටාව දාලා දෙකක් එකතු වෙනවා කතාව දාමු. මෙන්න මේක ලියා ගන්න. ඒක විතරක් ලියන්න. මේක විතරක් ලියා ගන්න ඉක්මනින්. මොකද අපිට ගණන් හැදීම තමයි වැඩි වෙලාවක් යොමු කරන්න ඕනේ. මේක ලියා ගන්න. ඊට පස්සේ පුතේ ඊට පස්සේ මෙහෙම තරුවක් දාලා මෙන්න මේ වාක්‍ය ලියමු. තරුවක් දාලා මේ වාක්‍ය ලියමු. ඉහත සංඛ්‍යා රටාවේ පළමු පදය හැර අනෙකුත් පද සියල්ලම ඊට පෙර පදයට නියත අගයක් එකතු වීමෙන් ලැබී ඇත. එම නියත අගය පොදු අන්තරය ලෙස හඳුන්වයි. හරි. එහෙනම් පුතේ පහලින් ලියමු අපි පොදු අන්තරය පහත පරිදි සෙවිය හැක. එම නියතාගය පොදු අන්තරය ලෙස හඳුන්වයි. ඊට පස්සේ ලියවා පොදු අන්තරය පහත පරිදි සෙවිය හැක කියලා ලියුවා. මේක පොදු අන්තරය සමානයි පළමු පදය හැර ඕනෑම පදයක් අඩු කිරීම ඊට පෙර පදය කියලා කොටු කරගමු. අහපව කියන්නේ කොයි එකද කියන්න ඕනේ පුතේ? මේකද? එම නියතගයකින් තන ඉඳලා කියන්නකෝ. කොතනින්ද? මට ඇහුන්නේ නැහැ ඔයා කිව්ව එක. එම නියතගය පොදු අන්තරය ලෙස හඳුන්වයි. මේක වැඩිද කියවනවා? හරි. එම නියතගය පොදු අන්තරය ලෙස හඳුන්වයි කියලා ලියන්න. ඊට පස්සේ පහළ ලියන්න පොදු අන්තරය පහත පරිදි සෙවිය හැක. කියලා පුතේ මේකට අග්ගා ලියා ගන්න කොටු කරගන්න. ඊට පස්සේ පොදු අන්තරය සමානයි පළමු පදේ හැර ඕනෑම පදයක් එකෙන් අඩු කරන්න ඕනි ඊට පෙර පදය. පොදු අන්තරය සමානයි පළමු පදේ හැර ඕනෑම පදයක් අඩු කිරීම ඊට පෙර පදය. ඊට පෙර පදය. පොදු අන්තරය සමානයි පළමු පද හැර ඕනෑම පදයක් අඩු කිරීම ඊට පෙර පදය. හරි. පුතේ දැන් අපි ගණන් කිහිපයක පොදු අන්තරය නැත්නම් සංඛ්‍යා රටා කිහිපයක නැත්නම් සංඛ්‍යා අනුක්‍රම කිහිපයක පොදු අන්තරය හොයමු. හරි මෙහෙම ලියන්න පුතේ ප්‍රශ්නයක්. පහත සංඛ්‍යා අනුක්‍රමවල පොදු අන්තරය සොයන්න. හරි අපිට ඉස්සරහට ලේසි මේ වගේ ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. මම PDF එකක් දාන්නම් කලින් ඔයගොල්ලන්ට. ඒක ඔයගොල්ලෝ print කරගන්න. ඒ වගේ වැඩකට ඉස්සරහට යමු. දැනට පොඩ්ඩක්
කට්ට කාගෙන වැඩේ කරමු. පහත සංඛ්‍යා අනුක්‍රම වල පොදු අන්තරය සොයන්න. ඔන්න පුතේ පළවෙනි සංඛ්‍යා රටාව 5 11 17 23 29. අන්න පළවෙනි එක මෙන්න දෙවෙනි එක 13 17 21 25 29 තුන්වෙනි එක 22 20 18 16 17 හරි පුතා ඔන්න දීලා තියෙනවා සංඛ්‍යා රටා 3ක් පාට පොදු අන්තරය හොයන්න දෙන්න. අපි බලමු පුතේ මම පළවෙනි එක කරනවා. දැන් මතක් වෙන්නත් එපා. ගොඩක් කල්ලේ කරේ. හරි. අපි පළවෙනි ගාන ඔන්න මම මේක තමයි පුතේ අපි යොදා ගන්න ඕනේ සූත්‍රය. නැත්තම් මේක තමයි සම්බන්ධතාවය. හරි කොහොමද හොයන්නේ? පොදු අන්තරය. මම පළවෙනි ගාන මේ හදන්නේ. පොදු අන්තරනේ අපෙන් අහන්නේ. ඒ කියන්නේ කීයද එකතු වෙලා යන්නේ. පළමු පදේ හැර ඕනෑම පදයක්. පුතේ මේකනේ සංඛ්‍යා රටාව. අපිට කියන්නේ පළමු පදේ ගන්න එපාලු. පළමු පදේ හැර ඕනෑම පදයක්. ඒ නිසා පළවෙනි පදේ හැරලා මම දෙවෙනි පදේ ගන්නවා. කී දෙවෙනි පදේ 11. 11 ලියපුවා. එහෙනම් අපි ගන්න ඕනේ පළමු පදේ හැර ඕනෑම පදයක්. මං ගත්තේ 11. කාට හරි ඕනනම් 17 ගත්ත හැකි. කාට හරි ඕනනම් 23 ගත්ත හැකි. කාට හරි ඕනනම් 29 ගත්ත හැකි. හරිද? ඊට පෙර පදය මම 11 ගත්ත නිසා පුතේ 11ට පෙර පදය 5. එහෙනම් අඩු කරන්න ඕනේ 5. කොහොමද කරන්නේ? පළමු පදේ වර හැර ඕනෑම පදයකින් අඩු කරන්න ඕනේ ඊට පෙර පදේ. එහෙනම් 11න් 5ක් අඩු කරා කියන්නේ පුතේ උත්තරේ කීයද? 6යි. 6යි. right very good. එතකොට පුතේ දැන් බලමු අපි ඕක දැන් හැමතැනම සමාන වෙන්න එපයි. මෙතන 6යි. මෙතන සම්බන්ධතාවයත් බලමු. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මම පළමු පදේ හැර ඕනෑම පදයක් ගන්නවා 17. පුතේ අඩු කරනවා 11ක්. ඊට පෙර පදේ 11නේ. 17න් 11ක් අඩු කරාම කීයද? 6යි. 6යි. ඒත් 6යි. හරිනේ පුතේ. පොදු අන්තරය හැම තැනම සමාන වෙන්නේ. ඒ කියන්නේ පොදු කියන්නේ. හරි. එහෙනම් ඔයා එක තැනක හෙව්වාම ඇති. මේක ඇල්ල උන්නේ. ඔන්න ඔයාලට මතක් වුණා පුතේ. මේවා ඉගෙනගෙන තින්නේ ඔබ අනිවාර්යෙන් මේ කරන්නේ රිවිෂන් එක. මතක් කිරීම. right. එහෙනම් පුතේ ওই විදිහටම දෙවෙනි ගානක් හදන්න බලන්න. දෙවෙනි ගානෙත් පොදු අන්තරය හොයන්න මේකේ. මම පළවෙනි එක කොටස මකන්න ඈ. මේක හදා ගන්න වෙලාව හරි. ඊතරම් මම හදනවා දෙවෙනි එක. බලන්න. 13 17 21 25. මම මේ සැරේ පුතේ පළමු පදේ හැර ඕනෑම පදයක් ගන්නවා මෙන්න මේක. හැම වෙලේම දෙවෙනි පදේම ගන්න බෑනේ මම මේක ගන්නවා. 25. එහෙනම් එයාට පෙර පදේ කීයද පුතේ? 25ට පෙර පදේ. ඊට පෙර පදේනේ ඕනි 21. එහෙනම් පුතේ කීයද පොදු අන්තරේ? 4යි. 4යි. 4. නම් පහසුයි. හරි. දෙවෙනි එකත් ගොඩ නේද? අපි ඊට පස්සේ පුතේ තුන්වෙනි ගානට යමු. මේකමයි භාවිතා කරන්න ඕනේ එකට. තුන්වෙනි ගාන මොකද්ද? 22 20 18 16 17. 22 20 18 16 17. right. එතකොට පුතේ අපි ඒකේ බලමු. ඔන්න මම ගන්නවා පුතේ පළමු පදේ හැර ඕනෑම පදයක් හැටියට මම 18 ගන්නවා. ඕනෑම පදයක් අපිට ගන්න පුළුවන් ගත්ත 18. එතකොට පුතේ ඊට පෙර පදේ කවුද? 20. මාර කේස් එක නිකන්ලු. බලන්නකෝ. කියන්නකෝ මට පොදු අන්තරය කීයද කියලා. ඍණ 2යි. දෙකයි නේද? හරි නේද මම? ඍණ 2යි. අන්න හරි. ඍණ 2යි. ඔබ හොඳට මතක තියාගන්න ඕනි. 18න් අපි 20ක් අඩු කරන්නේ. 18 ධන මේක ඍණ වගේ එතකොට. මෙයා වැඩි. එහෙනම් පුතේ ඍණ 2ක්. එහෙනම් පුතේ පොදු අන්තරය ඍණ විය හැකියි. ඇයි දන්නවද ඍණ වෙන්නේ? මේ බලන්නකෝ. 22 20 දෙකක් අඩු වුණානේ.
20 18 ආයි දෙකක් කඩන එකයි ඍණ වෙන්නේ 18 16 අඩුවේ v යන්නේ පුතේ එහෙනම් මෙහෙම සංඛ්‍යා මේ අගේ 5 11 17 කියන පුතේ වැඩි වෙනවනේ වැඩි වෙනවා නම් පොදු අන්තරේ ධන අගයක් අඩු වෙනවා නම් පොදු අන්තරේ ඍණ අගයක් කොහොම බලන්න එක තේරිච්චයි ටට්ටක් ගාලා රේස් හෑන්ඩ් කරමු බලන්න තේරිච්චයි ඇයි මේ ඍණ උනේ කියලා තේරුණා මට ඔය ඉන්නේ රයිට් වෙරි ගුඩ් හොඳයි පුතා ඍණ දෙක ආව කියන්නේ අපිට අඩුවේ v යන සංඛ්‍යා රටාව හොඳයි පුතේ ඔන්න දැන් right අපි ඒ කොටස ඇති මොකද අපිට පාඩම් ගොඩක් සම්පූර්ණ ගණන් ටික හදන්න ඉතින් දැන් ඔන්න මම ඔයාලට මතක් කරා. එතකොට ඔයා දැන් දන්නවා කොහොමද සංඛ්‍යා රටාවක් දුන්නාම මේ මොඩල් එකේ සංඛ්‍යා රටාවල තමයි පුතේ අපිට පොදු අන්තරය හොයන්න පුළුවන්. ඒ වගේ ඔයාලට විභාගෙදිත් ඇහුවොත් පොදු අන්තරය මේ මොඩල් එකේම එකක් තමයි දෙන්නේ. මොකද අපේ සිලබස් එකට තියෙන්නේ මේ જાතිය සංඛ්‍යා රටා ගැන විතරයි. right ඊට පස්සේ පුතේ අපි යනවා මෙහෙම ලියන්න ඊළඟ අනුමාත්‍රකාව සංඛ්‍යා රටාවක සාධාරණ පදය. ලියාගන්න සංඛ්‍යා රටාවක සාධාරණ පදය. සංඛ්‍යා රටාවක සාධාරණ පදය කියන්නේ පුතේ මෙහෙම කතාවක්. දැන් මම සංඛ්‍යා රටාවල් ලියන්නම් 5 7 9 11 13. මෙන්න මේක පුතේ පළමු පදේනේ. අදන්න මේක පළමු පදය. මේ පළමු පදේට පුතේ අපි පළමු පදේ කියලා ලියන එක අමාරු වෙන නිසා අපි සංකේතයක් හොයාගන්න තියෙනවා. T1 කියනවා. T කියන්නේ ඉංග්‍රීසි වලින් පුතේ පදේ කියන ටර්ම් කියනවා. ටර්ම්. එතකොට පළවෙනි පදේ නිසා ෆස්ට් ටර්ම් එක කියන්නේ T1. මෙයා පුතේ T2 පළමු දෙවන පදේ මෙයා. දෙවන පදේ. එතකොට පුතේ T2 දාන්න කිව්වම T2ක් හදාගෙන ඉන්න එපා ඈ. T2 කියන්නේ මෙයා. එහෙනම් පුතා මෙයා තුන්වන පදය. පද හදන්න කැමති යාළුවෝ ඕගොල්ලන්ට ඉන්නේ නේද? පද හදලා පුරුදු වෙන්න. T2. ඔය වගේ පුතේ මෙයා T4 මෙයා T5. ඒ වගේ සංඛ්‍යා රටාවක පළවෙනි පදේ T1, දෙවෙනි පදේ T2, T3. ඒ වගේ පුතේ අපි සාධාරණ පදයක් කිව්වහම මේ සංඛ්‍යා රටාවේ දින සියලුම පද නියෝජනය කරන්න පුළුවන් අපි සාධාරණ පදයක් හදාගන්නවා. එහෙනම් අපි කියනවා සංඛ්‍යා රටාවේ n වන පදේ කියලා අපි සාධාරණ කෙනෙක් ගන්නවා. ඒකට අපි කියනවා Tn කියලා. මෙන්න මේ Tn තමයි පුතේ අපි කියනවා පොදු පදය නැත්නම් සාධාරණ පදය. ඇයි මේ පොදු පදයක් අපිට අවශ්‍ය වෙන්නේ? පුතේ පොදු පදයක් අවශ්‍ය වෙන කතාව මම මෙහෙම කියන්නම්. දැන් ඔයාගෙන් අහනවා මේ සංඛ්‍යා රටාවේ ඊළඟ පදේ ඕන කෙනෙක් කියනවා බය නැතුව 15 කියලා. ඊළඟ පදේ 15 කියලා. ඊට පස්සේ අහනවා ඊළඟ පදේ 17. දැන් එකපාරම මේ සංඛ්‍යා රටාවේ 100 වෙනි පදේ මොකක්ද කියලා. ඒව අහන්න ඕනේ නෑ එකපාර අපිට පුළුවන් ඕක කියන්න කියලා එහෙම ෂේප් වෙන්න බෑ. අවුරුදු ගාණක් ගණන් ඉගෙන ගත්ත ළමයි හැටියට එහෙම ෂේප් වෙන්න බෑ. මොකද්ද එතකොට අපිට හැබැයි අපිට සාධාරණ පදේ පුතේ Tn පදේට අදාළ බීජීය ප්‍රකාශය හොයාගෙන තිබ්බනම් නැත්නම් ඒ සමීකරණය හොයාගෙන තිබ්බනම් ඔබට 100 වෙනි පදේ නෙවෙයි ලක්ෂ වෙනි පදේ හුවත් කියන්න පුළුවන්. එහෙනම් මේ සාධාරණ පදේ කියන්නේ පද සියල්ලම නියෝජනය කරන බීජීය ගොඩනැගීමක්. බීජීය ප්‍රකාශනයක්. right. එහෙනම් පුතේ මේ ටික ලියාගමු ඉක්මනින්. ඔක දාලා මම මේ දීලා තියෙන මුළු නෝට් එකම කෙටියෙන්. right. පළමු පදේ නම් T1, දෙවෙනි පදේ නම් T2. තුන්වෙනි පදේ නම් T3. ඊට එහෙම තියෙනවා. එහෙනම් සංඛ්‍යා රටාවේ n වෙනි පදේට අපි කියනවා Tn. නැත්තම් පොදු පදේ නැත්තම් සාධාරණ පදේ. right. මේ ටික දාගමු.
right පුතේ ලියාගෙන ඉවරද අපිට මේක තව පුළුවන් මේ දැන් අපිට මේ ටික ඕන නම් මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන් මේ t1 සමානයි 5යි පළවෙනි පදේ 5 t2 සමානයි 7 හරිද t3 සමානයි 9 එහෙම ලියන්නත් පුළුවන් දැන් ඔයාලා අස්සෙන් ලියන්න අවශ්‍ය නැහැ මම මේ කියන්නේ මෙහෙම අපිට ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා t4 සමානයි 11 එහෙම අපිට ගන්න සිද්ධ වෙනවා ඉස්සරහට අපි ගණන් වලදී ඕව බලමු හරි ඔයාලන් ලියාගෙන ඉවරයි රේස් හෑන්ඩ් කරන් ටක් ගන්න දැන් ඔයගොල්ලෝ zoom එක පාවිච්චි කරන්න දන්නවනේ නේද right very good හොඳයි එහෙනම් පුතේ චුට්ටි ඊළඟ අනුමාත්‍රිකාව ලියමු මෙන්න මෙහෙම අනුමාත්‍රිකාව ඇඩ් කරනවා අපි ගණන් සාකච්ඡා කරන්නේ මෙහෙම ලියමු සාධාරණ පදය දී ඇති විට සංඛ්‍යා අනුක්‍රමය ගොඩ නැගීම සංඛ්‍යා අනුක්‍රමය ගොඩ නැගීම හරි මේ ප්‍රශ්නය ලියන්න පුතේ සංඛ්‍යා රටාවක එකයි සරයක් කියන්න පුළුවන්ද? මොකද පුතේ කියන්න ඕනි අනුමාත්‍රිකාවද ප්‍රශ්නේද? ඔව් සර්. අන්තිමට ලියාගත්ත එක්ක කියන්න මට බලන්න. හරි. අනුමාත්‍රිකාව කියන්න ඕනේ. හරි. ඔන්න මම කියවනවා. සාධාරණ පදය දී ඇති විට සංඛ්‍යා අනුක්‍රමය නැත්නම් සංඛ්‍යා රටාව කියලා ආලියන්න එපා ඈ සංඛ්‍යා අනුක්‍රමය ගොඩ නැගීම සංඛ්‍යා අනුක්‍රමය Thank you sir. ඇහෙන්නේ නැහැ පුතේ කියන එක ඔයාලට මේ කැඩි වගේ දැනෙන්නේ මොකද්ද ගැටලුවක් තියෙනවද මොකක් හරි සිග්නල් වල ප්‍රශ්නයක්ද කැඩි වගේ දැනෙන්නේ මොකක් හරි ගැටලුවක් තියෙනවද මට කියන්න නෑ සර්. මොකද්ද එහෙම ප්‍රශ්නයක් නෑ සර්. එහෙනම් ප්‍රශ්නයක් නෑ හරි එහෙනම් ඔයාලගේ එහෙනම් මම කියන එක හොඳට පැහැදිලිව ඇහෙනවා නම් හොඳයි හරි එහෙනම් පුතේ මෙන්න ප්‍රශ්නය එහෙම ලියන්න සංඛ්‍යා රටාවක සාධාරණ පදය ප්‍රශ්නේ ලියාගන්න මං කියනකොට ලියාගන්න සංඛ්‍යා රටාවක සාධාරණ පදය tn සමානයි සාධාරණ පදේ මම මේ ලියලා තියෙන බෝඩ් එකේ බලන්න සංඛ්‍යා රටාවක සාධාරණ පදය tn සමානයි 3n ධන 4 වේ සංඛ්‍යා රටාවක සාධාරණ පදය tn සමානයි 3n ධන 4 වේ tn සමානයි 3n ධන 4 වේ tn සමානයි 3n ධන 4 වේ. එහෙනම් පුතේ මෙන්න පළවෙනි ප්‍රශ්නේ දෙනවා මුල් පද 3 ලියන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි රෝමි ලක්ෂණික මුල් පද 3 ලියන්න. දෙවැනි ප්‍රශ්නය රෝමි ලක්ෂණ 2 20 වන පදය සොයන්න. 20 වන පදය කියලා කියන්නේ 20 කියන එක නෙවෙයි 20 වෙනි පදය 20 වන පදය 20 වන පදය සොයන්න.
කියන්නේ T20 හොයන්න. පුතේ ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය 154 වන්නේ කීවැනි පදයද? 154 වන්නේ කීවැනි පදයද? 154 වන්නේ කීවැනි පදයද? මේ සංඛ්‍යා රටාවක් මෙතන තියෙනවා. මම ගණන් ගානදී පුතේ ගාන දීලා ඔයාලට මේ ඔක්කොම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා අවබෝධයෙන් අවධානයෙන් අහගෙන ඉන්න. හරි. හතරවෙනි ප්‍රශ්නය අන්තිම එක. n ධන එක්වන පදය n ඇසුරෙන් ලියන්න. n ධන එක්වන පදය n ඇසුරෙන් ලියන්න. හොඳයි. පුතා n ධන එක්වන පදය n ඇසුරෙන් ලියන්න කිව්වම ඕක නම් ගොඩාක් අයට සර් අන්තිම ප්‍රශ්න පොඩ්ඩක් කියන්නකෝ. කීවෙනි ප්‍රශ්නේද? අන්තිම ප්‍රශ්නේ. n ධන එක්වන පදය n ධන එක්වන පදය n ඇසුරෙන් ලියන්න. පුතේ n ධන එක්වන පදය කියලා වරහණක් දාන්න n ධන එකට. n ධන එක්වන පදය n ඇසුරෙන් ලියන්න. හොඳයි පුතේ අපි මේ ප්‍රශ්නේ ගොඩ දා ගන්නම හැටි බලමු. දැන් ඔයගලන්ට මේවා අමතක වෙලා ඇති. ඒ නිසායි මේ උගන්වන්නේ පුනරීක්ෂණයක් විදිහට. හරි. එතකොට දරුවනේ මේ tn සමානයි 3යි n ධන 4යි. දැන් පුතේ අපිට මුල් පද 3 ලියන්න. ඒ කියන්නේ පුතේ පළවෙනි පදයයි දෙවෙනි පදයයි තුන්වෙනි පදයයි ලියන්න. ඔයා දන්නවා පළවෙනි පදයට සංකේතයක් තියෙනවා. මොකද්ද පළවෙනි පදයේ තියෙන සංකේතය? පළවෙනි පදයේ තියෙන සංකේතය තමයි T1 පුතේ. T1. එහෙනම් අපි T1 හොයමු. T1 හොයන්න පුතේ n ට දාන්න ඕනේ. n කියන්නේ පද ගණන. ඒ කියන්නේ පළවෙනි පදේ නම් n 1යි. දෙවෙනි පදේ නම් n වලගේ 2යි. එහෙනම් අපිට ඕනි පළවෙනි පදේනේ. ඒ නිසා අපි n ට දානවා 1. පුතේ 3යි n කියන්නේ 3 ගුණ කිරීමෙන්. ඒ කියන්නේ 3 වරක් 1. එකතු කිරීම. පළවෙනි පදේ හොන්නම් අපි n ට කීයක් දාන්න ඕනේ? 1. එහෙනම් 3 වරක් 1 3යි මේක 3 එකතු කිරීම 4 කියන්නේ පුතේ 7යි. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ පුතේ පළවෙනි පදය 7. අපිට මුල් පද 3 ලියන්න කියලා තියෙනවා. මේ සාධාරණ පදේ දුන්නාම අපි පද ටික ලියන්න ඕන. මුල් පදේ ලිව්ව 7යි කියලා. හරි. දැන් අපිට පුතේ මුල් පදේට පස්සේ ඊළඟට තියෙන්නේ මොන පදේද? දෙවන පදේ. දෙවන පදේ හොයන්නේ කොහොමද? අපි ඒතර පුතේ මේ සාධාරණ පදෙන්න අපි T2 හොයා ගන්න ඕනේ. දෙවෙනි පදේ කියන්නේ T2. පුතේ දෙවෙනි පදේ ඕනනම් අපි n ට දාන්න ඕනි. n ට ආදේශ කරන්න ඕනි. කීයද? 2. ඔය උත්තර දාලා තිනවා පුතේ. බොහොම හොඳයි. very good. n ට 2 දාමු පුතේ. 3 වරක් 2 6යි. මේ 4 එකතු කරාම පුතේ 10ක්. එහෙනම් T2 10යි. දෙවෙනි පදේ 10යි. අපි එහෙනම් තුන්වෙනි පදෙත් හොයමු පුතේ ඔය විදිහට. මෙතනින් මම ලියනවා tn සමානයි 3n එකතු කිරීම 4. අපිට දැන් කීවෙනි පදේ දුන්නේ? තුන්වෙනි පදේ. නම් පුතේ t3 සමානයි 3 වාරයක් n ට කීයද දාන්නේ? 3. ඇයි දාන්නේ 3? ඔබ දන්නවා තුන්වෙනි පදයයි පුතේ 3 වරක් 3 9යි. 9 එකතු කරන්න ඕනේ 4. එතකොට පුතා අපිට එනවා 13ක්. නම් පුතේ ඊළඟ පදේ 13. ඔන්න මුල් පද 3 හෙව්වා. කො බලන්න දරුවනි ඔබට මේක අමතක වෙලා තිබුණා. දැන් මතක් වුණා කියලා කියන අය රේස් හැන්ඩ් කරන්න බලන්න. අමතක වෙලා තිබුණේ මතක් වුණා. right very good. බොහොම හොඳයි. අන්න අවංක දරුවෝ. ඊට පස්සේ කියන්න බලන්න සර් මට ওই ස්කෝලෙන්ම කොහෙවත් ඕක ඉගෙන ගන්න බැරි වුණා. එහෙම එකක් අපි දන්නෙත් නැහැ කියලා. එහෙම වෙච්ච කවුරු ඉන්නවද? එහෙම නම් නැතු වෙති. ඒ දන්නවද? පළවෙනි පාඩමනේ. ස්කෝලේදී හරි කොහෙන් හරි කෙරෙන්නේ නැති. ওই මැද පාඩම් තමයි මගේ ඇරෙන්නේ. හරි. කො දැන් රේස් හෑන්ඩ් කරන්න බලන්න. සර් කියපු මෙලෝදියක් මට තේරෙන්නේ නැහැ. එහෙම ඉන්න ඇත්ත ඉන්නවා. එහෙමයි නෑ නේද? එහෙම හිතියක් කමන්නේ මට කියන්න එපා ඈ. මගේ හිතේ දෙනවනේ එතකොට. නෑ ඔයාලා තේරුම් නැතොත් පුතේ කියන්න. බොහොම හොඳයි දරුවනි. එහෙනම් අපි මේ තුන ලියාගමු. මෙන්න T1 හෙව්වා, T2 හෙව්වා, T3. එහෙනම් පුතේ මුල් පද ඇහුවොත් එහෙනම් හතරවෙනි පදය ඇහුවා. මුල් පද 4 ලියන්න ගියොත් අපි T4ක් හොයන්න ඕනේ. T4 හොයන්න කොහොමද? T ට දානවා n ට දානවා 4. T4 හොයන්න. T4යි කියන්නේ T4ක් නෙවෙයි. T4 කියන්නේ හතරවෙනි පදේ. ඔව් 16 තමයි එන්නේ. very good. එහෙනම් පුතේ ඔන්න පළවෙනි කොටස හරි. එහෙනම් මුල් පද දැන් කවුරු හරි කෙනෙක් මුල් පද තුනට ලියන්න ගියාම හිතින් මේ තුන දාලා තියෙනවා. මෙයා මුකුත් ලියන්නේ නැතුව. ලකුණු මුළු ලකුණු හම්බෙන්නේ නැහැ. මේකට ලකුණු 5ක් හම්බ වෙනවනේ. එක ලකුණයි මේ තුනට හම්බෙන්නේ. අරවට මේ ටිකට තමයි ලකුණු හම්බෙන්නේ.
ඒ නිසා මේ තුන ලියන්න ඕනේ හරි පැහැදිලිව. විභාගෙ. හොඳයි පුතේ. මම පළවෙනි කොටසට අදාළ උත්තර ටික මකනවා. දැන් වෙලාව ඇති ඔයාලට ලියා ගන්න. right. අපි යමු පුතේ දෙවෙනි පදේ. චුට්ටක් ඉන්න. අපි සංඛ්‍යා රටාවේ කොහොමද ආවේ පද ටික මට කියන්න. 7යි 10යි දාවේ 10 නේද? කවුරු කියන්නකො අපිට ආවේ 10 නේ මතකත් නැහැ. 7යි 10. ඊළඟ එක 13 නේද? 13ද? ඔව් 13යි. හරි. ඔන්න පුතේ මුල් පද ටික මම ලියුවා. හරි. 20 වන පදය සොයන්න. මොකද්ද පුතේ 20 වන පදය කියන්නේ? 20ක් වෙලා යන පදයක්ද? නෑ. T20. මේ 20 වන පදය කියන්නේ පුතේ මේ පළවෙනි පදේ 7, දෙවෙනි පදේ 10, තුන්වෙනි පදේ 13 වගේ හතරවෙනි පදේ, පස්වෙනි පදේ, හයවෙනි පදේ, හත්වෙනි පදේ ඔහොම ගිහිල්ලා 20 වෙනි වට ලියවෙන්නේ කීවෙනි මොන අගේද ඒක අහන්නේ 20 වෙනි වට. තුන්වෙනි වට ලියුනේ 13 කියලා. 20 වෙනි වට ලියවෙන්නේ මොකක්ද කියලා අහන්නේ. ඒ කියන්නේ පුතේ අපි හොයන්න ඕනේ T20 හොයන්න ඕනේ. මොකද්ද? T20. එහෙනම් අපේ පොදු පදේ කවුද? Tn සමානයි 3n ධන 4. එතකොට පුතා T20 හොයමු. එහෙනම් 20 ඔබ දන්නවා එතකොට n ට දාන්න කීයයි? 20 දාමු 20. ඔයා මොනවාද සර් අපිට නේද? 3 වරක් 20 කීයද? 60යි. 60යි 4යි 64. මේක පොඩක් ගෑල් ළමයින්ට විශේෂ අගයක් නේද? කොබලන්න මේ ගෑල් ළමයින්ට විශේෂයි කියලා දන්නේ නැහැ. මේ අගේ ගෑල් ළමයින්ට විශේෂයි වෙයි. ඈ? ඔය දන්නවා කට්ටිය නේද? ගෑල් ළමයින්ට මේ අගේ විශේෂයි කියලා කියනවා. හරි. දන්නෝ දනිති. මං කියන්නේ ඉතින් එහාට ඔයාලා ළඟත් ගෑල් ළමයි ළඟ මේවා ඇති. හරි. එහෙනම් පුතේ අපිට ආවා T20 කීයයි කියලාද? 64. දෙවෙනි එකත් ගොඩ. T20 යන පුතේ 20 වන පදය. එහෙනම් මේ පුතේ මේ පියවරවල ටික දෙවෙනි එකට උත්තරේට අත්‍යවශ්‍යයි. මේ ටික ලියවෙන්න ඕනේ. උත්තරේ විතරක් 64 දාලා ලකුණු හම්බෙන්නේ නැහැ මුළු ලකුණු. හරි. එහෙනම් පුතා දැකුවා දෙවෙනි කොටස. 154 වන්නේ කීවැනි පදයද? මොකක්ද ඒ කියන්නේ පුතේ මේ සංඛ්‍යා රටාව ලියාගෙන ගියොත් 154 කියන සංඛ්‍යාව ලියවෙන්නේ කීවැනි පදයේ හැටියටද? දැන් අහන්නේ 20 වෙනි පදේ ඇහුවා වගේ එකක් නෙවෙයි. නිකන් හරියට නිකන් 64 ලියවෙන්නේ කීවැනි පදේද කියලා ඇහුවොත් 20 විදියට කියලා. අන්න ඒ වගේ දාස. දැන් මේක ලියවෙන්නේ පුතේ 13 ලියවෙන්නේ කීවැනි පදේ හැටියටද? 3 වෙනි පදේ හැටියට. ඒ වගේ 154 ලියවෙන්නේ කීවෙනි පදේ හැටියටද? මෙහෙන් අපිට ගණන් කරන් ගියොත් කීවෙනි පදේ හැටියටද? අපි බලමු පුතේ මේක හොයන්න හැටි. ඒ කියන්නේ පුතා මෙන්න මෙහෙම කතාවක්. අපි ගමු සාධාරණ පදයෙන් තමයි ඔක්කොම ගේම ගහගන්නේ. පුතේ ඔබ දැන් ගන්න ඕනි tn හැටියට 154 අරගෙන n හොයා ගන්න ඕනේ. n කියන්නේ පුතේ කීවන පදයේද කියන එක. n යනු කීවන පදයේද කියන. අපි n හොයමු. tn ට දාමු 154. දැන් අපි අගය දන්නවා එනුයි හොයන්නේ 3n ධන 4. පුතා ඔබ n හොයන්න දැන් අපිට ආවා සරල සමීකරණයක්. සරල සමීකරණ මොනවද සර් සරල දේවල් අපෙන් අහන්නේ නේද? සරල සමීකරණ විසඳන්න ඔබට ගේමක් නෑ නේද? ඔව් ගේමක් නෑ. ඔයා දන්නවා මොකද කරන්න කියලා. පුතේ සරල සමීකරණයක් විසඳන යනු දන්නේ නැති කාගේ අගේ හොයාගන්න එක. දන්නේ නැති කාගේ අගේ හොයන්න. මොකද කරන්නේ දන්නේ නැති කා හොයාගන්න පුතේ අර දන්නේ නැති එක්කන එක පැත්තකට තනි කරගෙන ඔයා ඉන්න ඔහේ අපි යන්නම් මෙහෙ කියලා අර සංඛ්‍යාවක් වල මෙහෙ ගේනවා. අර අරහේ තනි කරගන්නවා. එතකොට එයාට අදාළ අගේ එනවා. පුතේ දැන් අපි n මෙහෙ තියලා 3ක් අයින් කරන්න ඕනේ 4ක් අයින් කරන්න. ඔබ දන්නවා වසර 9ක් පුරාවට ගණිතයේ විෂය ඊටාම රසවත් විෂයක් ලෙස ඉගෙනගත්ත දරුවෝ දන්නවා ඉස්සරෝම 4 තමයි ඉවත් කරන්න ඕනේ කියලා. පස්සේ තමයි 3 ඉවත් කරන්නේ. එහෙනම් පුතේ 4 ධන 4යි පුතේ. ඒක ඉවත් කරන්න දෙපැත්තෙන්ම 4 අඩු කරන්න ඕනේ. ඉතින් මම එහා පැත්තෙන් අඩු කරන එක ලියන්නේ මම මේ පැත්තෙන් ලියනවා 154 අඩු කිරීම 4 මෙහෙ පුතේ 3යි n වෙනවා. හරියට නිකන් ධන 4 මෙහෙට ගෙනාම ඍණ 4 වෙනවා කියලා කියන්නේ අපි පහසුවට. 154න් පුතේ 4ක් අඩු කරාම ඩෝන් ගාලා 150. 150 සමානයි 3යි n නම් දරුවා ඔබට n හොයන්න මොකද කරන්නේ? n කියන එක්කෙනා 3ෙන් ಗುಣ වෙලා ඉන්නේ. ಗುಣ වෙලා ඉන්නේ. ಗುಣ වෙච්ච එක අයින් කරන්න යාගේ විරුද්ධ එක්කෙනා බෙදීමෙන්. බෙදීනවා 3ෙන්ම බෙදෙනවා. 3ට 3 කැපිලා ඒ පැත්තෙන් තනි වෙනවා. පුතේ 153ෙන් බෙදුවාම 50.
එහෙනම් n 50යි කියලා ආව කියන්නේ පුතේ 154 වන්නේ කීවෙනි පදයේද? අපිට ලියන්න පුළුවන් 50 වන පදය කියලා. 50 වන පදය. ඇයි n තාවේ 50නේ? පුතේ ඊළඟ කාරණාව තමයි. කවදාවත් පුතේ මෙන්න මේ සංඛ්‍යා රටා ගානක n මෙන්න මේ n අකුරට භාග සංඛ්‍යාවක්වත් දශම සංඛ්‍යාවක්වත් එන්න බෑ. ඇයි එන්න බැරි? එන්න බැරි හේතුවක් තියෙනවා. පුතේ n කියන්නේ පද සංඛ්‍යාවක්. පළවෙනි පදේ තියෙනවා. දෙවෙනි පදේ තියෙනවා. පුතේ කවදාවත් 2.5 වෙනි පදේ කියලා එකක් තියෙනවා. නෑ දෙවෙනි පදේට පස්සේ තුන්වෙනි පදේනේ තියෙන්නේ. 2.5 වෙනි පදේ කියලා එකක් තියෙනවද මේ ලෝකේ? නෑ. එහෙම පද නෑ. එහෙනම් පුතේ කවදාවත් n දශම සංඛ්‍යාවක් වෙන්න බෑ. එන්න බෑ. දශම සංඛ්‍යාවක් උත්තරයකට ආවොත් n හැටියට අපිට කියන්න පුළුවන් ඒ අදාළ අගය පදයක් වෙන්නේ නෑ ඒ සංඛ්‍යා රටාව කියලා. n හැම වෙලේම වෙන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාත්මක අගයක් පමණයි. ඒ වගේම n ඍණ වෙන්නත් බෑ. ණය පද තියෙනවද? ණය වෙච්ච පද එහෙම තියෙනවා. එහෙම ඒව නෑ නේද? එහෙනම් පුතා ඔබට මේක හරි අවුලක් නැතුව. එහෙනම් තුන්වෙනි එක හදාගමු දරුවනේ ඉක්මනින්. හැදුවත. right very good. එහෙනම් පුතේ අන්තිම එක අන්තිම last final එක. බලන්න මොකක්ද කියලා. n ධන එක්වන පදය n ඇසුරෙන් ලියන්න. කො බලන්න මේක කරගන්න පුළුවන් අය මම උගන්වන්න ඉස්සලා සර් මට පුළුවන් කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න. මං ක්‍රමය අහන්නේ. සර් මට පුළුවන් කියන විශ්වාසයෙන් අත උස්සන කෙනෙක් ඉන්නවා. හොඳයි. net mini ඉන්නවා. තව දරුවෝ ඉන්නවද? අවංකව. මං උත්තර අහන්නේ නැහැ. ඔයාලට ඕනම් බොරුවටත් ඕන රේස් යන කරා දෙන්නෙක් ඉන්නවා. right. කරගන්න පුළුවන් අය ඉන්නවා. right සතුටුයි. හරි. මං උත්තර අහන්නේ නැහැ. සමහරට මං හිතනවා ඒගොල්ලෝ අවංකවම ඇත්ත කියන්නේ නැති කියලා. right. අනිත් අයත් අවංකයි. ඒ කියන්නේ කිව්වේ බොරුවට අදිස් වෙන්නේ නැහැ අතුන් දෙනෙක් ඉන්නවා. අපි බලමු පුතේ. මොකද්ද මේ කියන්නේ? කිසිම ප්‍රශ්නයක් ඔයගොල්ලෝ මං අහන්නේ නැහැ මේකට. ඔයාලට පුළුවන් කියලා මට සතුටුයි. එච්චරයි මට තියෙන්නේ සතුටුයි. හරි. පුතා එහෙනම් n ධන එක්වන පදය n ඇසුරෙන් ලියන්න. පුතේ මේක හොඳට බලන්න. අපේ සාධාරණ පදයෙන් තමයි හැම ගේමක්ම ගහගන්න තියෙන්නේ. tn සමානයි 3i n ධන 4. පුතේ මේ සාධාරණ පදේ n ධන එක්වන පදේ කියන්නේ මොකද්ද? n ට එකක් එකතු කරාම එන පදේ. n ඇසුරෙන් ලියන්න. ඒ කියන්නේ පුතේ මේ වෙලාවට අපි ගන්න ඕනි. මේ වෙලාවට අපි කරන්න ඕනේ පුතේ n සමානයි n ධන 1 ලෙස ගන්න ඕනේ. ලෙස ගන්න. ඒ කියන්නේ පුතේ n තියෙන හැම තැනටම n ධන 1 දාන්න. මේ සාධාරණ පදේ මෙතන n ඉන්නවනේ. එතන මොකක්ද දාන්න ඕනේ? n ධන 1. එතකොට අපිට එනවා t n ධන 1 වන පදේ. හරි. සමානයි 3 වාරයක් පුතේ මෙතන n ඉන්නවනේ. n වෙනකොට මොකක්ද දාන්න ඕනේ? n ධන 1. n ධන 1. එකතු කිරීම 4. දැන් ඔබට පේනවා වරහණක් සුළු කිරීමක් තියෙනවා. පුතේ මේ n ධන 1 පහලින් තියෙන්නේ සංකේතයක්නේ. හරි. ඊට පස්සේ පුතේ වාඩෙනවා t n ධන 1 සමාන මේ n වන පදය. n ධන 1 වන පදේ නේ t n ධන 1 කියන්නේ n ධන 1 වන පදේ. හරි. පුතේ බලන්න 3i n ධන 1. 3i n ධන 1. දරුවනි 3i n ධන 1 කියන්නේ 3 වරක් n. අපි මේක සුළු කරමු බලන්න 3 වරක් n 3i. 3 වරක් 1 3i. එහා පැත්තෙන් ධන 4ක්. ඊට පස්සේ අපිට එනවා ඔයාලට මම මේ යටම ලියන ටික පේනවද දරුවනේ? මේ හරිය ලියුවොත් පේනව නේද? alright. පුතේ 3i n 3i 4i එකතු කරාම පුතේ දෙන්නම දන්න නිසා 7ක් වෙනවා. එහෙනම් t n ධන 1 කියන්නේ මොකද්ද පුතා? 3i n ධන 7. 3i n ධන 7. ඔන්න එහෙනම් පුතේ අපි ලිව්වා n ධන 1 වන පදය n ඇසුරේ ලිව්වම කොහොමද එන්නේ? 3i n ධන 7. ඔබ බලන්න මේක මීට කලින් ඉගෙන තියෙනවා මම දන්නව කවුලක් නැහැ කියලා කට්ටිය කිව්වනේ. හරි. එම හොඳයි. එහෙනම් පුතේ අපි සටහන් කරගමු. බැරි වෙලාවත් පුතේ මේ මාන්නකෝ. මෙහෙම එන්න පුළුවන්. n ධන 2 වන පදය n ඇසුරෙන් ලියන්න කියලා. එහෙම දෙන්න පුළුවන්. එහෙම වුණා නම් පුතේ n ධන
දෙක වන පදේ කියන්නේ. එතකොට අපි දාන්න ඕනේ n සමානයි n ධන 2 දාලා ආදේශ කරා යන්න. ඒ කියන්නේ n තියෙන හැමතැනම n ධන 2 දාලා. n ධන 3 කිව්වනම් එහෙම දාන්න. හරි ලේසි වැඩක් තියෙන්නේ. හොඳයි පුතා සටහන් කරගමු. මේක කොටු කරන්න අවශ්‍ය නැහැ. ප්‍රමේයක් නෙවෙයිනේ විශේෂ එකක් නෙවෙයිනේ ගාන උත්තරයක්නේ. හරි. පුතේ මේ පාඩම ටිකක් දිග පාඩමක්. ගණන් ගොඩක් හදන්න ඕනි. අද පළවෙනි දවසේ නිසා අපි මේ ගණන් ටික අපිට මේක කරගන්න ටිකක් වෙලා වැඩිපුර යාවි. නිසා මේ පාඩමේ ටික ඉවර කරගමු කොහොම හරි. ඒ නිසා ඉක්මනින් ලියන්න. හරි සර්. හරි. හරිද පුතේ? ඔයාලා ලියපු ගමන් ටක් ගාලා රේස් හෑන්ඩ් කරන්න ඈ. එතකොට මම දැනගන්නවා කට්ටිය ඉවරයි. මට ඉස්සරහයකට ගිය හැකි කියලා. රයිට්. 4 දෙනෙක් හරි. 4 දෙනාම සූරයෝ. 6 දෙනාම සූරයෝ. හරි. පුතා හරි. බොහොම හොඳයි. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ පුතේ. ඔබට මේ ගාන දෙන්න. මෙහෙම ලියන්න නැවත ප්‍රශ්නයක්. දෙවෙනි උදාහරණය. සංඛ්‍යා රටාවක නැත්නම් සංඛ්‍යා අනුක්‍රමයක නැත්නම් සංඛ්‍යා රටාවක සාධාරණ පදය සංඛ්‍යා රටාවක සාධාරණ පදය tn සමානයි 56 අඩු කිරීම නැත්නම් 56 ඍණ 4යි n වේ. tn සමානයි 56 අඩු කිරීම 4යි n නැත්නම් 56 ඍණ 4යි n වේ. හරි පළවෙනි ප්‍රශ්නේ පුතේ. මුල් පද 3 ලියන්න. මුල් පද 3 ලියන්න. දෙවෙනි එක 10 වන පදය සොයන්න. තුන්වෙනි එක බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් බව පෙන්වන්න. හතරවෙනි එක 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්න. ආසයි ලේසි පහසුයි ප්‍රශ්න 4යි ඩෝංගාල හදමු. නැවත ප්‍රශ්න කියවන්නම් පුතේ. සංඛ්‍යා රටාවක සාධාරණ පදයේ tn සමානයි 56 ඍණ 4යි. පළවෙනි ප්‍රශ්නේ පුතේ මුල් පද 3 ලියන්න කියනවා. දෙවෙනි පදය 10 වන පදය සොයන්න. නැත්නම් ලියන්න. තුන්වෙනි ප්‍රශ්නය බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් බව පෙන්වන්න. හතරවෙනි ප්‍රශ්නය 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්න. මුල් දෙක ගේමක් නෑ. ටට්ටා ගාලා හදමු. ඊට පස්සේ පුතා ඉතුරු දෙක අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳගමු.
හරි. පුතා ඉක්මනින් ඉවර කරන්න. හරි උත්තර දානවා. බොහොම හොඳයි, සතුටුයි. හරි. ඔන්න දැන් උත්තර දෙන්නේ. ඉතින් දැම්ම මුල් දෙකටම උත්තර. බලමු මෙයා හරිද වැරදිද කියලා. හරි ඇති නේද? හරි. පුතේ අපි වෙලාවත් යන නිසා අපිට තව කොටසක් තියෙන නිසා යමු. මුල් පද තුන ලියන්න. පුතේ අපි පටන් ගමු මෙන්න මෙහින් ඈ. ඒ කියන්නේ T1 හොයන්නේ පළවෙනි ඔයා දන්නවා. 56 ඍණ 4 වරක් 1. දැන් මම සාධාරණ පදේ උඩින් ලිව්වේ නෑ. මේක උඩ තියෙනවනේ. ඒක බලාගෙන මම කෙලින්ම n තියෙන තැනට එක දැම්මා. එහෙනම් පුතේ T1 සමානයි 56 ඍණ 4 වරක් 1 4යි. 56 4ක් අඩු කරා කියන්නේ පුතේ 52යි. T1 52. එහෙනම් පළවෙනි පදේ කීයද? 52. පුතේ T2 56 ඍණ 4 වරක් 2 වෙන්න ඕනේ නේ. 56 අඩු කිරීම 4 වරක් 2 8යි. 56න් 8ක් අඩු කරා කියන්නේ කීයද පුතේ? 48යි. එහෙනම් දෙවෙනි පදය 48. තුන්වෙනි පදය හොයමු. T3 සමානයි 56 ඍණ 4 වරක් 3 දැන්. 56 ඍණ 4 3 12යි. පුතේ 56න් 12ක් අඩු කරාගෙන 10ක් අඩු කරාම 46යි 44ක් වෙනවා නේ. හරි එහෙනම් 44. ඔයාලට පළවෙනි එක හරියට ටට්ටක් ගන්න රේස් යන් කරන්න. ඔය උත්තර තුනම සර් මට ආවා. අවුලක් නෑ සර් කියලා කියන අය. right very good. ඉන්නවා කට්ටියක් සතුටුයි. පුතේ 10 වන පදය සොයන්න. 10 වන පදය සොයන්න. අපි හොයමු. දැන් මම යට ටික මකන්නම් ඈ. ටිකක් වේගෙන් අපි ලියමු. දැන් 9 වසරේ ඉන්නේ ලොකු ළමයි. 10 වන පදය සොයන්න. ඒ කියන්නේ පුතේ T10 හොයන්න. T10 සමානයි 56 ඍණ 4 වරක් 10. එහෙනම් පුතේ 56 ඍණ 40 sorry 40. 56න් 40 අඩු කරගෙන පුතේ 16. එහෙනම් මේකට 16. ඔන්න බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් බව පෙන්වන්න. අපි ඕක එකක් කොහොමද පෙන්වන්නේ? පුතේ අපි හිතනවා මේ සංඛ්‍යා රටාවේ බිඳුව පදයක් කියලා හිතනවා. හරිද? බිඳුව පදයක් කියලා හිතලා බිඳුව සංඛ්‍යා රටාවේ පදයක් බව පෙන්වන්න. ඊට පස්සේ Tn සමානයි 56 ඍණ 4යි එන්නේ පුතේ. නේද? මේකදී අපි බිඳුව පුතේ මේ සංඛ්‍යා රටාවේ පදයක් කියලා හිතනවා. එimhe සංඛ්‍යා රටාවේ පදයක් බව පෙන්වන්න කියලා අපි කියන්නේ අපි බිඳුව හිතනවා. එහෙනම් අපි Tn පුතේ බිඳුව වෙන්න පුළුවන්. පදයක් කියලා අපි හිතනවා. ඒ කියන්නේ Tn ට අපි බිඳුව දානවා. 56 සමානයි බිඳුව සමානයි 56 ඍණ 4යි. දැන් පුතේ ඔයාලට තේරෙනවා මේකේ දැන් අපි n වල අගය හොයමු. අපි හිතුවා සංඛ්‍යා n බිඳුව කියන්නේ සංඛ්‍යා රටාවේ පදයක් කියලා හිතුවා. ඊට පස්සේ පුතේ අපි දැන් n වල අගය හොයනවා බිඳුව දාගෙන. බිඳුවට අපිට n වලට පුතේ බැරි වෙලාවත් පූර්ණ සංඛ්‍යාත්මක ධන පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ආවු. අපිට කියන්න පුළුවන් බිඳුව මේ සංඛ්‍යා රටාවේ පදයක් කියලා. අපිට බැරි වෙලාවක් පුතේ n කියන එක නා දශම සංඛ්‍යාවක් හරි භාග සංඛ්‍යාවක් හරි ඍණ සංඛ්‍යාවක් හරි ආවොත් අපිට කියන්න පුළුවන් බිඳුව එම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ කියලා. හරි එහෙනම් පුතේ ඔබ දන්නවා මේ ඍණ 4යින් මේ පැත්තට ගෙනාවොත් ධන වෙනවා. ඒ නිසා මම ගේනවා ඍණ 4යින් මේකට ගෙනාම ධන 4යින් සමානයි 56යි. නැත්නම් වල 56 මෙහෙට ගෙන්න පුළුවන්. ඒතකොට ඍණ 56 සමානයි ඍණ 4යි දෙන්නේ. ඉතින් අපි මේ ඍණ කෙනා මෙහෙට ගෙනාම ධන වෙනවා. ඒක පහසුයි. දැන් පුතේ දෙපැත්තම 4ෙන් බෙදෙනවා. n සමානයි
පුතේ 56 4න් බෙදුවාම හරියටම බෙදනවාද? මට කියන්නකෝ. 56 4න් බෙදුවාම උත්තරේ කීයද? කියන්න 14යි කීයද? 14යි 14යි. very good. පුතේ 60යි නම් 15යිනේ 60ට වඩා 4ක් අඩු වෙන නිසා 14යි. ඔන්න පුතේ අපිට පෙවුණා පුතේ tn බිඳුව ලෙස ගත්තාම n සමානයි 14යි කියලා ආවා. ඒ කියන්නේ පුතේ පූර්ණ සංඛ්‍යාත්මක අගයක්. ඒ කියන්නේ n ඇත්තටම බිඳුව කියන්නේ 14 වෙනි පදයේ හිටන්. බිඳුව කියන්නේ මේ සංඛ්‍යා රටාවල. හරි පුතේ මේකනේ කතාව. මේ 52 48 44 ඔහොම අඩු වේගෙන ගිහිල්ලා බිඳුව දක්වා එනවා. ඒ එන්නේ 14 වෙනි පදයේ. හරි නම් පුතේ මේ n සමානයි 14 කියලා ගත්තා නේද? හරි. අපි ඊට පස්සේ වාක්‍යයක් ලියන්න ඕනේ. කෙලින්ම n සමානයි 14යි කියලා ගත්තා කියලා වැඩේ අවසන් නැහැ. ඔන්න පුතේ මම කියවනවා ලියා ගන්න ඕනි වාක්‍යය. හැමෝම මේක ලියා ගන්න මේ උත්තරේ ගත්තට පස්සේ මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. බිඳුව මෙම සංඛ්‍යා රටාවේ බිඳුව මෙම සංඛ්‍යා රටාවේ බිඳුව මෙම සංඛ්‍යා රටාවේ බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් ලෙස සලකා පදයක් ලෙස සලකා එන්හි අගය සෙවූ විට එන්හි අගය සෙවූ විට එන්හි අගය සෙවූ විට එන්හි අගය සෙවූ විට ධන පූර්ණ සංඛ්‍යාත්මක ධන පූර්ණ සංඛ්‍යාත්මක ධන පූර්ණ සංඛ්‍යාත්මක ධන පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ලැබේ අගයක් ලැබේ අගයක් ලැබේ අගයක් ලැබේ එම නිසා අගයක් ලැබේ එම නිසා එම නිසා එම නිසා බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේ. එම නිසා බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේ. ඔන්න ඔය දැනුම භාවිතා කරලා පුතේ 18 පදයක් නොවේ කියලා පෙන්වන්න. ඒක කොහොමද වෙනන්නේ පුතේ? ඒකෙත් අපි කරන්නේ 18 මේ සංඛ්‍යා රටාවේ පදයක් කියලා හිතනවා. හිතලා මේ tn ට 18 දාගෙන හදාගෙන යනවා. එතකොට යාට n ට එයි පුතේ අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාවක් නැතුව භාග සංඛ්‍යාවක් නැත්නම් දශම සංඛ්‍යාවක් එයි. එතකොට කියන්න පුළුවන් n හි යගේ දශම වෙච්ච හින්දා 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ කියලා. හරි. ඒ වැඩේ කරලා බලමු. බලන්න tn වෙනුවට මම 18 ගන්නවා. මේ සංඛ්‍යා රටාවේ පදයක් කියලා මම හිතනවා. 56 ඍණ 4යි. දැන් මම n වලගේ හොයනවා. n වලගේ පූර්ණ සංඛ්‍යාවක් වුණොත් තමයි පුතේ පදයක් වෙන්නේ. එහෙනම් පදයක් නොවන බව පෙන්වන්න කියන්නේ අනිවාර්යෙන් මේකට දශම සංඛ්‍යාවක් නැත්නම් භාග සංඛ්‍යාවක් එයි. බලමු හදලා. දැන් පුතේ ඔයාලට තේරෙනවා මේ ඍණ 4යින් මෙහෙට ගේනවා කියලා ධන 4යි වෙනවා. ඊට පස්සේ පුතේ AP වරේ 56 මෙහෙ තියෙනවා මේ 18 මෙහෙට ගේනවා ඍණ 18ක්. මෙයයි මෙහෙට ගෙනාවේ ධන කරගන්න. ඍණ 4යින් ධන වෙනවා මෙහෙට ආවම. හරි. මේ 56 එහෙම තියාගත්තා. මේ ධන 18 මෙහෙට ගිහින් ඍණ 18ක් වුණා. දැන් ඔක්කොම ධන. අපි සුළු කරන්න පුළුවන්. 4යින් සමානයි පුතේ 56 අඩු කිරීම 18. හරි කීයක් දෙන්නේ? බලන්න. පුතේ මෙතනින් එහා පැත්තට එකක් ගත්තාම 16 16න් 8යි මෙතන. ඔව්. 38. එහෙනම් පුතේ 4යින් සමානයි 38යි. එහෙනම් අපි n වලගේ යමු 4ෙන් බෙදෙනවා 4ෙන්. එතකොට පුතේ අපිට එනවා n සමානයි 36 කියන්නේ 9.5යි කියලා. බලන්නකො 38 4ෙන් බෙදලා 4ෙන් බෙදුවම 3ට නෑ 38ට බලනවා 36ට 9යි 9 4 36යි දෙකක් ඉතුරුයි පුතේ. දැන් අපි බිඳුවක් ගන්න. ඒක දශම දෙක තියන්න ඕනි. 20ට 4ව 5යි. 5 4 20. එහෙනම් 9.5ක් කියලා එනවා. ඔන්න බලන්න පුතේ අපිට ආවේ n සඳහා දශම අගයක්. එහෙනම් අපිට කියන්න පුළුවන්. කො බලන්න මේ දක්වා ලියා ගන්න. ඊට පස්සේ අපි වාක්‍යයකින් කියන්න ඕනේ. පදයක් නොවන බව. ඒ කතාව කියන්න ඕනේ.
හරි n සමානයි 9.5 කියලා ගත්තද? ඔව් සර්. එහෙම ලියමු පුතේ වාක්‍යකින් ලියන්න ඕනි. 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් ලෙස සලකා 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් ලෙස සලකා 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් ලෙස සලකා එන්හි අගය සෙවූ විට දශම අගයක් ලැබුණු බැවින් දශම අගයක් ලැබුණු බැවින් 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. බලන්න ලස්සන කොට දාගන්න හැටි ගන්න නේද? 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. පුතේ ඔබ මේ 9.5 කියලා අරන් නැවතුවත් සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. අර කතාව කියන්න ඕනේ. ඇයි 9.5 ආවා එන්නගේ දශමගයක් වෙන්න බෑ. ඒ n කියන්නේ පද සංඛ්‍යාවක්. පද 1 2 3 4 5 වගේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විතරයි. දශම සහ භාග නැත. හරිකෝ බලන්න මේ ගාන සුපිරියටම පැහැදිලි වුණා කියලා කියන අය රේස් හෑන්ඩ් කරන්න බලන්න. right බොහොම හොඳයි. හොඳයි. පුතේ ඊළඟට අපි ඊළඟ කොටසට යමු. වෙලාවත් යන නිසා දැන් ගණන් දෙකක් සාකච්ඡා කරා. දැන් ඔයාලට අද වැඩක් තියෙනවා මොකද්ද? ගන්නවා පළවෙනි පොත නේද? අපේ පළවෙනි පාඩම තියෙන්නේ පළවෙනි කොටසනේ 9 වසර. පොත අරගෙන ওই පාඩමේ අපි දැන් හදපු ಜಾති වලින් මතක් කරලා දීපු ಜಾති වලින් අභ්‍යාසරික කරන් කරා යනවා. එතකොට මේ පාඩම ගොඩ. ඊළඟ දවසේ මම දෙවෙනි පාඩම කරනවා. ඩට්ටක් ගාලා 2 3 4 ඔහොම කරන් ගිහිල්ලා වර්ෂයේ අවසාන වලට අපි කොහොම හරි ගේමක් ගහලා පාඩම් සියල්ල මතක් කරගමු. ඒතර ඔයාලට මග ඇරිච්ච පාඩම් ටිකත් ගොඩයයි. right? හොඳයි පුතේ එහෙනම් ලියන්න. මෙහෙම ලියන්න. සංඛ්‍යා රටාවක අනුමාතෘකාවක් සංඛ්‍යා රටාවක සාධාරණ පදය වරහන් ඇතුළේ දාන්න tn සංඛ්‍යා රටාවක සාධාරණ පදය වරහන් ඇතුළේ tn සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම දැන් පුතේ ඉස්සලා අපිට ඉස්සලා ගණන් වල මොකද දුන්නේ? සාධාරණ පදේ නැත්නම් පොදු පදේ දෙනවා පුතේ. අපිට තියෙන්නේ මොකද්ද? එක කීවෙනි පදේ හරි මොකක් හරි මුල් පද තුන ලියන්න නැත්නම් මොකක් හරි පදයක් වෙනවද නැද්ද එහෙම හොයන්න. දැන් තියෙන්නේ සංඛ්‍යා රටාව දෙනවා. දැන් අපිට සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ හොයන්න ඕනේ. මම මේකට පුතේ ඔබට ඊටාම පැහැදිලි ලේසි ක්‍රමයක් කියලා දෙනවා. ඔයාලා දැන්ට මේක දන්නවා ඇති. මොකද ඔබ ඉගෙන ගන්න හොඳ ගුරුවරුන්ගේ. සමහරව දන්නවා අනිවාර්යයෙන් ඔයගොල්ලෝ හැමෝම ගොඩක් මේක දන්නවා ඇති. අමතක වෙලා තියෙනවද කියලා බලමු අපි. හරි. පුතේ ඔන්න ප්‍රශ්නේ. ලියා ගන්න මේ ප්‍රශ්නේ 1,4,7,10,33ක් සංඛ්‍යා රටාවේ සාධාරණ පදය සොයන්න. මම ඔයාලට පුතේ මේකේ පියවර කීපයක් කියලා දෙනවා. මේ පියවර ටික follow කරාම ඔයාලට වැඩි ගොඩ. 1,4,10,33ක් සංඛ්‍යා රටාවේ සාධාරණ පදය සොයන්න. හරි පුතා මේක මෙහෙමයි වැඩේ වෙන්නේ. ඔබ ලියන්න මේක 1 4 7 10. සමහරට ඔබ ඉගෙන ගත්ත ක්‍රමයට නම් මම ලියන ක්‍රමය වෙනස් වෙයි. හැබැයි එකම උත්තරේ එන්නේ. හරි ඔන්න මට උත්තරේකුත් දාන්න බොහොම හොඳයි සතුටුයි පුතේ. අපි බලමු. ඔන්න පුතේ මුලින්ම මේක කරන්න. මුලින්ම ලියනවා සංඛ්‍යා රටාව. ඊට පස්සේ ඔයා පුතේ කරන්න ඕනි පොදු
අන්තරය හොයාගන්න. පොදු අන්තරය හොයන විදිහ මතකයි. පළමු පදයේ හැර ඕනෑම පදයක් ඒකෙන් අඩු කරනවා ඊට පෙර පදේ. මම ගන්නවා දෙවෙනි පදේ 4. ඒකෙන් අඩු කරනවා ඊට පෙර පදේ 1. ඊට අපිට ආයේ පොදු අන්තරය 3. පොදු අන්තරය 3යි කියලා හොයාගත්තා. නැවත ඔයා පුතේ ලියනවා සංඛ්‍යා රටාව මේ විදිහට. හරිද? ඊට පස්සේ පුතේ පොදු අන්තරය කීයද 3නේ. දැන් ඔයා සංඛ්‍යා රටාවේ පළමු පදේ යටින් පොදු අන්තරය ලියනවා. කමාවක් දාලා පොදු අන්තරේ ගුණාකාර දැන් ලියන්නේ. දෙවෙනි පදේ යටින් මෙයාගේ දෙවෙනි ගුණාකාරය කීයද 6. ඒ කියන්නේ චක්‍රේ ලියන්න තියෙන්නේ. පොදු අන්තරේ චක්‍රේ 3 6 ඊට පස්සේ 9 12 හොමනේ යන්නේ. පළවෙනි පදේ යටින් සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ යටින් පොදු අන්තරය. ඊට පස්සේ සංඛ්‍යා රටාවේ දෙවෙනි පදේ යටින් දෙවෙනි ගුණාකාරය. තුන්වෙනි ගුණාකාරය 4. ඒ කියන්නේ මේ තුනේ පොදු අන්තරේ චක්‍රේ ලියවිලා තියෙන ගුණාකාරය. ඉවයට. ඊට පස්සේ කරන්න ඕනි පුතේ ඔබ මෙයාගෙන් මෙයා හදාගන්නේ කොහොමද කියලා බලන්න. පුතේ ඔයාලට 3 තියෙනවා. මෙයාගෙන් මෙයා හදාගන්නේ මෙයාගෙන් මෙයා හදාගන්නේ කොහොමද? 3ෙන් අපි 2ක් අඩු කරොත් නේද පුතේ 1 හැදෙන්නේ. 3 ඍණ 2 1 හැදෙනවා. ඊට පස්සේ මෙයා දිහා බලන්න පුතේ. 6ෙන් කොහොමද අපි 4 හදාගන්නේ? 6ෙන් අපි 4ක් 6ෙන් පුතේ 4ක් හදාගන්න නම් 6ෙන් 2ක් අඩු කරොත් 4 හැදෙනවා. අපි කොහොමද 9ෙන් 7 හදාගන්නේ? පුතේ ඊතලේ උඩට දාලා දින මෙයාගෙන් මෙයා හදන විදිය ඈ ඊතලේ උඩට දාලා දින 9ෙන් 7 හදාගන්න කොහොමද 9ෙන් අපි අඩු කරොත් පුතේ 2ක් අපිට 7 හැදෙනවා. ඒ වගේම පුතේ 10ෙන් 2ක් අඩු කරොත් 12ෙන් 2ක් අඩු කරොත් 10 හැදෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවා මේ හැම තැනම ඍණ 2 ඍණ 2 ඍණ 2 කියලා. එහෙනම් එකම අගය පුතේ මේ හැම තැනටම ඉන්නේ. ඔයා මේක හරියට හොයාගත්තා නම් මේ තැන් වලටත් ඒ අගයම ඉන්නවා. ඔන්න දැන් බලන්න සාධාරණ පදේ ලියන්නේ. ඔයා දන්නා සාධාරණ පදේ ඉන්නේ tn කියලා. පුතේ ඊට පස්සේ ඔයා මෙන්න මේ පොදු අන්තරය ලියන්න. මම මේ කියන රටාව හිතාගන්න පොදු අන්තරය ලියන්න. ගියේ 3. පොදු අන්තරය ලියුවට පස්සේ ඔයා n දාන්න. මොකද කරේ tn ලිව්ව සමාන ලකුණු දැම්ම පොදු අන්තරය කීයද 3යි. ඒක ලිව්වා. ඊට පස්සේ n අකුරු දැම්මා. ඊට පස්සේ පුතේ මෙන්න මෙතන ලිව්වාගේ ඍණත් එක්කම ලියන්න. ඍණ. මෙන්න සාධාරණ. කො බලන්න මේක පැහැදිලි වෙච්ච අය. ප්‍රෙස් සෑන් කරන්න ඕන් ගාලා. ලේසි බලන්න පියවර කීයද පුතේ ආවේ කියලා. දැන් මේක ගත්තට පස්සේ පුතේ මේ සංඛ්‍යා රටාව වලට 100 වෙනි පදේ හැවුවත් පුළුවන්. මේකෙන් ගණන් හදන්න පුළුවන් දැන්. 100 වෙනි පදේ හැවුවත් පුළුවන්. හරි. පුතේ සටහන් කරගමු. right ලියාගෙන ඉවරද? හරි. එහෙනම් පුතේ අපි තව ගාණක් මෙහිම ගමු. මම දැන් කාලය ඇති. ඔන්න මම ගාණ වෙනස් කරනවා. right. ඔන්න පුතේ ගන්නවා පුතේ මෙන්න මේක. 1 7 13 19. කමාවක් 33ක් සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ සොයන්න. කරන් බලන්න ටක් ගාලා. පළවෙනි පියවර මේක නැවත ලියන්න. ඉතින් ගානෙනේ තියෙන නිසා ලියන්න. ඊට පස්සේ පුතේ ඒවා හොයාගන්න පොදු අන්තරය. පොදු අන්තරය හොයාගන්න. කොහොමද හොයන්නේ? ඕනෑම පදයක් ගන්නවා ඊට පෙර පදේ අඩු කරනවා. මම ඕනෑම පදයක් ගන්නවා පළමු පදේ හැර ඕනෑම පදේ හැටි මම ගන්නවා දැන් 7. 7ෙන් අඩු කරනවා පුතේ ඊට පෙර පදේ 1යි. ඒ කියන්නේ 6යි. පොදු අන්තරය 6යි. එහෙනම් පුතේ අපි නැවත ලියන්න ඕනේ මේ සංඛ්‍යා රටාව. ලියුවා. දැන් පුතේ පොදු අන්තරයේ ගුණාකාරය ඇටි ලියන්න ඕනේ. 6 12 18 24. ඔහොමනේ යන්නේ. දැන් බලන්න මෙයාගෙන් මෙයා කොහොමද හදාගන්නේ කියලා.
පුතේ 6න් 5ක් අඩු කරොත් 1 හැදෙනවා. 12න් 5ක් අඩු කරොත් 7 හැදෙනවා. 18න් 5ක් අඩු කරොත් 13 හැදෙනවා. අනිවාර්යෙන් ඍණ 5යි. දැන් ලියමු. tn සමානයි 6 ලියන්න n දාන්න මේ අගේ ලියන්න ඍණ 5. කොච්චර ලේසිද බලන්න. ගොඩක් ළමයි පටල ගන්නම තැනක් මේ සාධාරණ පදයේ සීම. හැබැයි ඔයාලගේ වචනෙන් කියනවා පට්ටම ලේසි. ඔයාලගේ වචනෙම කිව්වා. මේ පහසු ක්‍රමයේ පුතේ බලන්න පියවර කීයද 1 2 3 4. හරිද? ලියාගෙන ඉවර නම් රේස් සෑන් කරන්න. right. හොඳයි පුතා කාලය ඇති. අපි තව එකක් ගමු. ඔන්න බලන්න ඊළඟට ගන්න එක. විසි දෙක 19 16 17 කොහොම යනවා. හරිනේ. සංඛ්‍යා රටාවේ සාධාරණ පදේශන. බලන්න පුතේ අඩු වෙවි යන එකක් ඈ. මොකද කරන්න ඉස්සරොම ඔයා හොයාගන්න පොදු අන්තරය. පුතේ මම ගන්නවා පළවෙනි පදේ හැර ඕනෑම පදයක් හැටියට 19. 19න් අපි අඩු කරන්න ඕනේ ඊට පෙර පදේ 22ක්. පුතේ මට කියන්න පොදු අන්තරය කීයද කියලා? දරුවනි ඍණ 3. ඍණ 3යි. ධන 3 එහෙම නෙවෙයි ඍණ 3යි. හරි ඊට පස්සේ මොකද ඔයා කරන්නේ? නැවත ලියන්න ඕනේ ඔයාගේ සංඛ්‍යා රටාව. ඊට පස්සේ පුතේ ඔයා ලියන්න ඕනේ දැන් කාගේ ගුණාකාරද? ඍණ 3 ගුණාකාරය. කියන්නේ 3 ලියලා ඍණ දාන්න තියෙන. ඊට පස්සේ ඍණ 6 ඍණ 9. එහෙම යන්නේ. අර 3 ගුණාකාරව තමයි ඍණ දාන්න තියෙන්නේ. මෙතන ලියන්න ඕනේ ඍණ 3 ගුණාකාරය. එතකොට 3 ගුණාකාරල හැම එකකටම ඍණ දාන්න ඉච්චරයි. මහා ලොකු දෙයක් නෑ. දැන් තමයි මේකේ චුට්ටක් පැටලෙන සෑඟ තැන තියෙන්නේ. කොහොමද අපි ඍණ 3න් ධන 22 හදාගන්නේ? කොහොමද හදාගන්නේ? මෙතෙන් අපි මොකද්ද කරන්න ඕනේ? එකතු කරන්නද අඩු කරන්න ඕනේද මොනවාගේද කරන්න ඕනේ? ඔන්න ගේම. දැන් පුතේ මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මෙහෙම සංඛ්‍යා එකතු කරන්න ඕනේ. කීයද? 25ක් එකතු කරන්න ඕනේ. very good නියමයිනේ. ෂා මරු. පුතේ 22 ඉන්නේ මෙහෙ වගේ නේද? මේ හරිනේ සංඛ්‍යා රේඛාව 20 22 ඉන්නේ. මේ හරි බිංදුව තියෙනවා කියලා හිතන්නකෝ. මෙහෙන් ඉන්නවා ඍණ 3. මම මේ පැහැදිලි කරන්නේ. බලන්න පුතේ. ඔයා දන්නවා ඍණ 3 ඉඳන් අපි දැන් කීයද ලබා ගන්න ඕනේ? ධන 22. ඉන්නේ මෙහෙ. පුතේ මෙතන ඉඳන් මෙතෙන් යන්නම 3ක් ඕනේ. මෙතන ඉඳන් මෙතෙන් යන්න 22ක්. එහෙනම් පුතේ මෙන්න මේ පරතරය කීයක්ද? 3යි 1යි 25. 3යි 22 කියන්නේ 25ක් පුතේ. එහෙනම් පුතේ අපි ධන 25ක් දාන්න. ඍණ 3 ඉඳන් මෙතෙන් එන පුතේ 3ක් අනේ එන්න එකයි. ඉතින් දැන් අතනක් 22ක් තියෙනවා. ඔක්කොම 25ක් තියෙනවා. පරතරය 25ක්. ඔයාට ඕක මම ලේසි ක්‍රමයක් කියන්නේ. තවත් ක්‍රමයක්. ඔන්න බලන්න. ධන 25 ගන්න තවත් ක්‍රමයක්. ඔයා මේ 22යි 3යි එකතු කරන්න. කීයද? 22යි 3යි කීයද? 22යි 3යි කීයද? 25යි. ඒ දෙක ඍණ නැතුව පුතේ ඍණ ගැන හිතන්නේ නැතුව මේ දෙන එකතු කරන්න 25යි. ධනම මෙතෙන් දාන්න. එච්චරයි. ගේමක් නෑ. ඒක හොයාගත්තට පස්සේ මේ ඔක්කොම ධන 25 ධන 25 එන්නේ. එකක් හොයාගත්තාම හරි. ආයි බලන්න අර ක්‍රමේ මෙයයි මෙයයි එකතු කරනවා 22යි 3යි 25යි. ඍණ ගැන හිතන්නේ නැතුව 22යි 3යි එකතු කරනවා. මේ කරන්නේ මේ පදය ගුණාකාර ඍණ වෙච්ච වෙලාවට. මෙයා ගැන හිතන්නේ නැතුව 22යි 3යි එකතු කරනවා 25යි. ධන දාන්නේ හැබැයි. ධන 25යි කියලා දානවා. ඕවා ප්‍රැක්ටිස් වෙන්න මතක තියාගන්න. එතකොට වැඩේ ලීසි. දැන් අපි ලියමු බලන්න. tn දාන්නේ කොහොමම ඊට පස්සේ ලියන්නකෝ පොදු අන්තර ඍණ 3. දැන් n ලියන්නකෝ ඊට පස්සේ ධන 25න් දැන් ලියන්න වෙන්නේ. දැන් ඔයාට මේ ඍණ හින්දා මේ පදේ ඔයාට මාරු කරලා ඕන නම් මෙහෙම ලියන්න පුළුවන්. 25 ධන නිසා මුලට ගෙනාව ඍණ 3යි මෙහෙම ලියනවා. මේ දෙකම නිවැරදි. right සටහන් කරගමු.
කොහොමද පුතේ? අපි මේ වගේ අඩු වෙලා යන එකක් තව එකක් හදුම් බලන්න. මේක අවසන් නැති කියලා හිතනවා මම. දැන් මම මගනවා. සර් ඔව්. සර් තාම ලියලා ඉවර නැහැ. හරි ලියමු. හරි සර්. හරි. ලියලා ඉවරයි සර්. right හොඳයි. එහෙනම් පුතේ මේක බලන්න. අඩු වෙලා යන එකක්. 20 15 10 5. එහෙනම් මොකද කරන්න ඉස්සරම පොදු අන්තරේ හොයාගන්න. ඔයා දැන් ක්‍රමය දන්නවා. පොදු අන්තරේ හොයන්න. අපි ගමු 15 15න් අඩු කරන්න ඕනේ 20ක්. පළමු පදේ හැර ඕනෑම පදයක් ඒකින් අපි අඩු කරන්න ඕනේ ඊට පෙර පද. එහෙනම් අපිට ඉන්නේ ඍණ 5. දැන් මොකද කරන්නේ? සංඛ්‍යා රටාව ආයෙ ලියනවා. 20, 15, 18, 5. ඊට පස්සේ ඍණ 5 ගුණාකාරයක ලියමු. 5 10 15 20 ඍණ නිසා ඔක්කොම ඍණ 18. දැන් කොහොමද මේ දෙක ගොඩ දාගන්නේ? දැන් මේක කොහොමද මේ දෙක ගොඩ දාගන්නේ? බලන්න පුතේ මං කිව්ව ක්‍රමේ. මෙයා අමතක කරන්න. 20යි 5 එකතු කරන්න කීයද? ඍණ අමතක කරාම 25. එහෙනම් පුතේ මෙතන දාන 25 යන්න. මාර නියමක් නැති වැඩ නේද? දැන් අපි ලියමු tn සමානයි පොදු අන්තරේ ඍණ 5 n දාන්න කිව්වා අරය එකතු කරන්න. බලන්න ඔබට ඕන නම් මේක මාරු කරලා 25 ඍණ 5යි n කියලා කියන්න. හොඳයි පුතේ අපි හොඳ ගණන් ටිකක් සාකච්ඡා කරා කාලයත් එක්ක. එතකොට පුතේ ඔබ දැන් බලන්න ඔයාට මේ කොටසින් තව ගණන් හදන්න විභාගෙදි තව ගොඩාක් දේවල් කරන්න තියෙනවා. මම ඔයාට මූලික ටික මතක් කරලා ගොඩක් දේවල් කරා. කාලයක් යන නිසා අද දවසේ අපි එක පාඩමයි කරේ පළවෙනි දවස නිසා. හොඳයි මම මේ කියන කාරණා ටික හොඳට අහගන්න. ඔයාලට දැන් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ විදිහට ඔයාලට මේ පාඩම් ටික දැන් ඉස්සරහට පොඩ්ඩක් වේගෙන් දවසට පැය දෙකක් විතර අරගෙන පාඩම් දෙකක් විතර සාකච්ඡා කරනවා. අද පළවෙනි දවසේ එක පාඩම් ගත්තේ. ඒතර පුතේ මම ඔයාලට කිව්වොත් ලබන අපිට මම හිතන් ඉන්නවා ආයි දාන්න පුතේ පොඩ්ඩක් මේ කතාව අහගන්න. ලබන අඟහරුවාදා. හරිද? ලබන අඟහරුවාදා මම පන්තියක් මොගලන්ට දාන්න හිතන් ඉන්නවා 6 මාරට. හරිද? කවද දවසේ ඉන්නේ අඟහරුවාදා කියන්නේ? පොඩ්ඩක් බලමු. 16 නේද? 2021 වෙනි මාසේ 16 පස්වරු 7ට කියලා ගමුකෝ. මම ඉස්කෝලේ ගිහලා එනකොට හවස් වෙනවත් එක්ක නේද? ඊට පස්සේ නාලා කරලා එනකොට පස්වරු 7ට දාන්න. මේ වෙලාව පුතේ ඔබ සම්බන්ධ වෙන්න කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඊට පස්සේ මේ දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම එහෙම ඉස්සරහට යනවා. මතක් කරගෙන දෙන්න. දෙකයි කලේ ඉස්සරහට දෙකවත් කරන්න වෙන්නේ නැත්නම් අපිට කාලෙ මදිනේ. හරි. එතකොට පුතා මෙන්න මේ දවසේ තියෙන්නේ වැඩි. මේක ඊළඟ කාරණා තමයි මේක 100%ක් ෂුවර් කරන්නත් බෑ. ඒ දන්නවද හේතුව? මේ දවස්වල රැයට පොඩ්ඩක් වහිනවා බොරවනවා. බොරවන්න එහෙම ගියොත් සමහරවල්ලාට කරන්ට් එක යනවා. ඒ වගේ මොනවා හරි ගැටලු. මොකද මේ දවස්වල මම හවස් මගේ පන්ති කරන්න බැරුණා ගොඩක් දේවල්. කරන්න බැරුණා හවසට බොරවනවා හූ ගාලා ඉතින් මේ කම්පියුටරත් එක්ක ෆෝන් එක වැඩ කරන්න අමාරුයි. එහෙම වුණොත් මම මේකේ පොඩක් පසුවට දානවා. ඒක ලබන ඉරිදම ගන්නවා. හරිද? නැත්තම් මේ දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා. තරහ වෙන්න එපා නැතිව. බලාපොරොත්තු වෙනවා. කරනවා පුතේ ලින්ක් එක කලින් දානවා. ඔයාව දැනුවත් කරනවා. නැත්තම් ලින්ක් එක ආවේ නැහැ කියන්නේ කලින් ක්ලාස් එක කෙරෙන්නේ නැහැ. මොකක් හරි ගැටලුවක් ස්නීක්නාලේ මොනවා හරි ගැටලුවක්. හරි. ඊළඟ කාරණා තමයි පුතේ මේ වගේ WhatsApp නම්බරය. හරිද? ඔයාලට දැන් අද දවසේ මම පළවෙනි දවසේ කියන්නේ ඒ නිසා ඔයාලා අද මම කරපුවා තේරුණාද නැත්නම් තව මොනවද තේරුම් කරන්න ඕනේ. මේ වගේ ඔයාලගේ මොනවා හරි කමෙන්ට් එකක් කැමති කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp කරන්න. WhatsApp වලින් මේ මගේ නම්බර් එක 178 96 සාද පාඩම තේරුණා. හරි නැත්නම් සර් තේරුන්නේ නැහැ. ඔයා කරපු දේවල් මොකනවද? එහෙම හරි බෑඩ් එකක් හරි කමක් නැහැ. බෑඩ් කමෙන්ට් එකක් හරි කමක් නැහැ. බැනලා එවන්න එපා. ඉතින් හරිද? තේරුන්නේ නැහැ සර්. මට මේවා තේරුන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන්. ඊළඟට කැමති නම් විතරයි කමෙන්ට් එකක් දෙන්න කියන්නේ. මගේ WhatsApp වලට නම්බර් එක ලියාගෙන කැමතියි. ඊළඟට පුතේ ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp message එකක් දාන්න මට ෆොටෝ එකක් ගාලා සර් මේ ප්‍රශ්නේ මේ පාඩමෙන් වෙන්න ඕනේ ඕනෑම ගානක සර් මට මෙන්න මේ ගාන තේරෙන්නේ නැහැ පොඩ්ඩක් හදලා දෙන්න කියලා. ඒ මට ඔයා message එක එවන වෙලේම හදලා දෙන්න බැරි. මොකද මම ක්ලාස් එකේදී මම ඉස්කෝලේදී මට පුළුවන් උපරිම ඉක්මනින් මම ඔයාට එවනවා පුතේ. මම එහෙම මගේ ක්ලාස් එකේ හැමෝටම එවනවා. හැබැයි වෙලාව යනවා මට හරියට කියන්න බෑ ඔයා එවන වෙලේම එවන්න පුළුවන් වෙයි කියලා. මොකද
මම ක්ලාසස් කරනවා එතකොට බෑ සහ මම මාසෙලි උගන්වන වෙලාවට බෑ මේ හැර මට පුළුවන් වෙච්ච පරිම ඉක්මනින් මම ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර දෙනවා මේ නම් මේක ලියා ගන්න කැමතියි හරි ඒතර මේ මාස දෙක පුතේ මේ වැඩේ නොමිලේ යන්නේ සෙමිනාර් එකක් විදියට සෙමිනාර්ස් විදියට තව යාළුවෝ ඉන්නවනම් දැනුවත් කරන්න යාළුවන්ට ලින්ක් එක ෂෙයා කරන්න නොමිලේ යනින්ද ඔයාගේ පන්ති යාළුවෝ ඕන කෙනෙක්ට වෙන පන්ති ගියට කමක් නැහැ මේ වැඩේට සම්බන්ධ වෙන්න මගේ පන්ති එන්න ඕන කියලා එහෙම මුකුත් නෑ අන්තිමට කැමති අය ඉන්න පුළුවන් එහෙම හරිද ඔන්න කාරණා ටික කිව්වා මේ නම් එකකට පුතේ ඔයගොල්ලෝ WhatsApp කරන්න කමෙන්ට් එක සර් අද තේරුණා හොඳට නියමයි සර් නැත්තම් ඔයාලට පුළුවන් මෙහෙම සර් මෙන්න මේ පාඩම් මුලින් කරන්නකෝ පිළිවෙලටම යන්න එපා මට සර් මෙන්න මේ පාඩම් අමාරු එහෙමත් කියන්න හැබැයි සමහර අයට මුලින් ඉඳන් කරන එක වටි නේද ඔයාලට අමාරු පාඩම් මොනවා හරි තියෙනවා නම් ඒවත් කරන්න දාන්න කමෙන්ට් එතකොට අපි බලමු ප්‍රධාන වශයෙන් ඕන පාඩම් ටිකවත් සාකච්ඡා කරන්න බලන්න මොකද පාඩම් 28ක් තියෙන නිසා සමහරලාට අපිට ඔක්කොම සාකච්ඡා කරන්න බැරි වෙන්න පුළුවන් හරි ඒ නිසා පුතේ අද දවසේ අපි මෙතනින් නවත්තනවා අද දවසේ පුංචි ලින්ක් එකක් දැකලා ආපු හැමෝටම ස්තුති වෙනවා කිසිම දෙයක් දන්නේ නැතුව සම්බන්ධ වුණා මම හිතනවා ඔයාලට යම් කිසි දෙයක් හිතියට වඩා යම් කිසි දෙයක් මතක් වෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු වෙනවා ඔබේ කමෙන්ට් එක මට දාන්න කැමති නම් එහෙනම් පුතේ අපි අද දවසේ සමුගමු ඔබ බලන්න මම දවසක් ඊළඟ දවසේ කරොත් මේකට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවනම් පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න බලන්න ඉතින් ඉන්නව නේද හරි එහෙනම් මටත් ඔන්න පොඩි මොටිවේෂන් එකක් තියෙනවා ඊළඟ දවසේ කරන්න බොහොම සතුටුයි ඕගොල්ලෝ සම්බන්ධ වීම ගැන එහෙනම් පුතේ අපි අදට සමුගමු ඔබ සැමට තෙරුවන් සරණයි ආයුබෝවන් මේ දවස්වල හැමෝම පරිස්සමින් ගෙවල් වලට වෙලා ඉන්න අධ්‍යාපන කටයුතු කරගෙන හරි ආයුබෝවන් තෙරුවන් සරණයි Thank you.